අපි එදා කළා ජාත්‍යන්තර වෙළඳාමේ ගෙවීම් ක්‍රම ගැන අපි කතා කළා. ඊට කලින් අපි කතා කළා ජාත්‍යන්තර වෙළඳාමේදී අපිට දකින්න ලැබෙන leakable documents in international trade. नाना प्रकार ලියවිලි ගැන අපි කතා කළා. transport documents මොනවාද? insurance documents මොනවාද? එතකොට commercial documents මොනවාද? commercial invoice එක, packing list එක, certificate of origin එක, ඔය වගේ අපි ගොඩාක් documents ගැන කතා කළා. ඒකම අපි කතා කළා financial document. ඒ කියන්නේ bill of exchange එක හරි promissory note එකක් ගැනත් අපි කතා කළා. ඊට පස්සේ තමයි අපි කතා කළේ ජාත්‍යන්තර වෙළඳාමේ තියෙන ගෙවීම් ක්‍රම ගැන කතා කරන්න පටන් ගත්තේ. එතෙන්දී අපි කතා කරලා ඉවරයක් කළා extremes දෙක, two extremes අන්ත දෙකක් තියෙනවා. එකක් තමයි exported වැඩියෙන්ම වාසි එක, අනිත් එක තමයි imported වැඩියෙන්ම වාසි payment method එක. එහෙම අපි ඉගෙන ගත්තා මොනවාද extremes දෙක කියලා. එකක් advance payment, අනික open account. අපි ඉක්මනට මතක් කරොත් open account එක ගත්තාම open account එකකින් වැඩි වාසි තියෙන්නේ, වැඩි ආරක්ෂාවක් තියෙන්නේ ආනයන කරුටද අපනයන කරුටද open account එකේ. ඒ කියන්නේ විවෘත ගෙනුම් ක්‍රමය. වැඩි වාසියක් වැඩි ආවරණයක් තියෙන්නේ ආනයන කරුටද අපනයන කරුටද? ආනයන කරුට. very good. අන්න එහෙම අස කරන්න. ඊට පස්සේ අනේ සද්දේ කතා කරනවා මම හිතුවා advance payment එකේදී වැඩි හොඳ ආවරණයක් තියෙන්නේ, ආරක්ෂාවක් තියෙන්නේ ආනයන කරුටද අපනයන කරුටද? අපනයන කරුට. අපනයන කරුට. හරි. අපනයන කරුට. පුතේ අපි මේ ඔයගොල්ලෝ බොහොම හොඳට ඔය විදිහට මානසික කරගෙන යන්න ඕන. ඔයගොල්ලන්ගේ තියෙන මේවා මියුට් කරලා තියාගන්න. මොනවාරි ප්‍රශ්නයක් අහුව ගමන් ටක් කරලා අන්මියුට් කරලා උත්තරයක් දෙන්න. මියුට් කරලා තියාගත්තේ නැත්නම් ගෙදර රණ්ඩු වෙන ඒවාත් අපිට ඇහෙනවා. ඒක හොඳ නෑ නේ. මෙතනින් ඕනෙ කෙනෙක් බලාගෙන බලන්න කවුද මේ ඉන්නේ කෙනා කියලා. ඒකෙන්ද ඒක හොඳ නෑ නේ. ඒකෙන්ද අපිට මේ ඒක මියුට් කරලා තියාගන්න, අන්මියුට් කරලා ආන්සර් කරන්න. හැබැයි මියුට් කරලාම තියාගන්න මේපා. ප්‍රශ්නයක් ඇහුවාම ඒක අන්මියුට් කරලා ආන්සර් කරන්න. හරි? මියුට් කරන්න කියලා මියුට් කරගෙනම ඉන්න එපා. right. ඊට පස්සේ තුන්වෙනි payment method එක අපි අද ඩිස්කස් කරනවා සැලකෙන රැස් කිරීම. දැන් පළවෙනි දෙකේදී open account එකයි advance payment එකේදී මේ ඒවා පරිපාලනය කරන්න guidelines නැහැ. ICC එකේ guidelines මොකුත් නැහැ. හැබැයි සැලකෙන රැස් කිරීමේදී ඒක තියෙනවා. සැලකෙන රැස් කිරීම කොහොමද වෙන්න ඕනේ කියන එක International Chamber of Commerce වල ICC එකේ දීලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මේක ගත්තොත් එහෙම දැන් ඔයගන්ට මම මේක දීලා තියෙනවා සැලකෙන රැස් කිරීම සඳහා එක්වන් රීති URC 522. මේ URC 522 එක උඩ තමයි මේක කී දෙනෙක් ඒක කියවගෙන ආවද? කී දෙනෙක්ට පුළුවන් වුණාද 14ම කියවන්න කරන්න බලන්න. පළවෙනි 14 කරපු එක ළමෙක් කියන්නේ ඔයා කරාද පුතේ? ඔව් බැලුවා සර්. කළා? බැලුවද? තේරුම් නැතුවට කමක් නැහැ. බැලුවද? ඔව් බැලුවා සර්. බැලුවා. very good. මොකද පුතේ වාගේ නම? සතුරි. ඈ? සතුරි. මට තේරුණේ නැහැ. සතුරි. චතුරි. ඔව් සර්. ඔද චතුරි මම මට ඇහිච්ච එක මං කියන්න කියන හොඳ නෑ. ඒකින්ද මේ මං හිතුව එක පාට එක ක්ලාස් එක පටන් ගත්ත ගමන් මාත් එක මොකද්ද දෙන අප්සෙට් එක කියලා මට එන්නේ සතුරු කියන්නේ වගේ. මුල මේ ළමයා මාත් එක්ක සතුරු වෙන්න කිසිම හේතුවක් නැහැ නේ කියලා.
මට අප්සෙට් පිටි හිටියේ ඒකයි. කවන්නේ නැහැ. සතුරේ නෙවෙයිනේ චතුරේ. හරි? හරි. හයියෙන් කියන්නේ. චතුරේ සමහර ඒවා ඔයාලට තේරෙන්නේ නැති සමහර ඒවා ඔයාලට තේරෙන්නේ නැතුවක් ඇති. හරිද? ඒක අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. කියවලා බලුවා නම් ඇති. මොකද මම මේ ආටිකල් එක ඔයගොල්ලොත් එක්ක ඩිස්කස් කරන්න යනවා පුළුවන් තරම් අවශ්‍යම දේවල්. රයිට්? අකින්නක සපත්තු හිම කලෝගන ගණන්ට පටන් ගත්තාම ලේසියි මට රිලැක්ස් එකේ ඉතුරු පැය දෙක වැඩ කරන්න පුළුවන්. එතකොට මේ සලකන රැස්කිරීමක් කියන්නේ අර ප්‍රධානම අර අපි කලින් කතා කළ ජීවීම් ක්‍රම දෙකේ ඒක අන්ත දෙකක්. ඒ අන්ත දෙකට වඩා මැදි දෙයක්. අනික පෙරග්‍රහණ ක්‍රමයයි විවෘත ගෙනුම් ක්‍රමයයි අඩුපාඩු මගහරවගෙන ඒකම බැංකුවක් මගින් ලේඛන හුවමාරු කිරීමයි ගෙවීමයි තමයි මෙතෙන්දී කරන්නේ. දැන් අර කලින් ක්‍රම දෙකේදීම බැංකුවක් මගින් නෙමෙයි ලේඛන හුවමාරු කරගත්තේ. direct exported to imported. දැන් මෙතන ඊට වඩා වෙනස්. මේ documents එන්නේ export එකේ බැංකුව සහ import එකේ බැංකුව හරහා. හැබැයි මෙතන ඉතාමත් වැදගත් දෙයක් තියෙනවා. එහෙම ආවට මේ කිසිම බැංකුවක් මේකේ කිසිදු වගකීමක් ගන්නෙ නැහැ. මේක හුදෙක්ම ඒ බැංකුවක් නියෝජිතයෙක් වශයෙන් විතරයි ක්‍රියාත්මක වෙන්නේ. නියෝජිතයෙක් වශයෙන්. ඒජන්ට් කෙනෙක් හැටියට. They are only an agent of the exporter. Agent of the exporter. Right? සලකන රැස්කිරීමකදී අපනයනකරු වෙළඳ කිවිසුම ප්‍රකාරව භාණ්ඩ නැවගත කරලා ඒකට අදාළ ලේඛන තමන්ගේ බැංකුවට අපි ඒකට කියනවා ප්‍රේෂණ බැංකුව කියලා ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරාම අර ප්‍රේෂණ බැංකුව කරන්නේ ඒ ලියකෙවිලි ටික යවනවා ඉම්පෝර්ට් එකේ බැංකුවට යවලා කියනවා මට මේකට අදාළ ගෙවීම කරන්නයි කියලා. හරි? ඒ විදිහට තමයි වෙන්නේ. දැන් අපි යන්තම් ලිව්වොත් එහෙම මෙලව ගන්න මේ වගේ අපි ලියා ගන්න පුළුවන්. මෙතන ඉන්නවා ඉම්පෝර්ටර් බෝඩ් එක පේනවද චතුරේ? පේනවා සර්. පේනවනේ. මෙතන දෙනවා ඉන්නවා එක්ස්පෝර්ටර්. මේ දෙන්න අතර ඉස්සලාම ඇති වෙන්නේ මොකද්ද? කියන්න බලන්න. වෙනද agreement එක very good. Sales agreement එක. We couldn't give you one. Sales contract. So we couldn't give you one. ඒක තමයි එක. ඊට පස්සේ ඒ විකුණුම් ගිවිසුම් ප්‍රකාරව exporter importer number 2 භාණ්ඩ එවනවා goods. භාණ්ඩ එවනවා. භාණ්ඩ එවලා ඒ අදාළ documents number 3 එනවා export එකේ බැංකුවට. අපි මේ බැංකුවට කියනවා ප්‍රේෂණ බැංකුව. remitting bank. එහෙම නැත්නම් සිංහලෙන් කියනවා ප්‍රේෂණ බැංකුව. ප්‍රේෂණ බැංකුව කරන්නේ මේ ડોකියුමන්ට්ස් ටික යවනවා number 4 මේ ડોකියුමන්ට්ස් ටික යවනවා ඉම්පෝර්ට් එකේ බැංකුවට. ඉම්පෝර්ට් එකේ බැංකුවට යවුවාම ඉම්පෝර්ට් එකේ බැංකුවට අපි කියන්නේ කලෙක්ටිං බැංක්. රැස් කරන බැංකුව. collecting bank. රැස් කරන බැංකුව. රැස් කරන බැංකුවෙන් මේ ડોකියුමන්ට්ස් ටික එයාට දෙනවා. දෙන්න කොහොමද? මේ දෙන්න කොහොමද? අර එක්ස්පෝර්ටර් කියලා තියෙන විදියට. මේ එක්ස්පෝර්ටර් කියලා තියෙන විදියට තමයි දෙන්නේ. එක්ස්පෝර්ටර් කියනවා මෙයාට මේ ડોකියුමන්ට්ස් ටික දෙන්න. හැබැයි ඒ දෙන්නේ ඉස්සෙල්ලා එයාට කියන්නේ ගෙවීම කරන්න දෙයි කියලා. Documents against payment. Payment documents order නම්
මේ බිල පේ කරලා ඉන්න ඕන. එතකොට අපි මෙයාට දෙනවා මේ import collective bank එකට payment එක කරනවා. import collective bank එකට payment එක කරනවා. හරි. අපි කරනවා. අතරින් අදිමු. payment එක කරනවා. payment එක 1 2 3 4 5. එහෙම කළාම payment එක කරලා පස්සේ අපි මේ documents ටික මෙයාට import එකට දෙනවා. ඒතර import document එක අරන් ගිහලා ඒකේ දෙන bill එක surrender කරලා බාන්න ටික නිදාස් කරනවා. හරි. ඊට පස්සේ මේ collecting bank එක කරන්නේ හත් වෙනි එක මේ payment එක යවනවා remitting bank එකට. remitting bank එකට අර payment එක යවනවා. 8 වෙනි step එක තමයි ඒගොල්ලන්ගේ charges අඩු කරගෙන export එකට සල්ලි ටික දෙනවා. හරි. ඔන්න ඔය විදිහට තමයි මේ මෙතන අපි collection cycle එකක් සිද්ධ වෙන්නේ. collection cycle එක සිද්ධ වෙන්නේ ඔන්න ඔය විදිහට. right? මෙහිදී ආනයන කරුට ඇති අවදානම සලේකන ණයවර කරන LC එකකට තියෙන අවදානමට වඩා වැඩි. ඒ ඉතින් යාට සමහරවිට DP આવොත් යාට ડોකියුමන්ට් එක බලන්න පුළුවන්. නමුත් තියෙන භාණ්ඩ කොහොම ඒවද කියලා අපි දන්නේ නැහැනේ. ඉතින් ඒකින්ද මේ ඇවිල්ලා තියෙන භාණ්ඩ හොඳ ඒවද නැද්ද ඒවද කියලා බලන්න විදියක් නැහැ. ඒකින්ද අවදානමක් තියෙනවා. අපට යන කරුට එයාට අවදානමක් තියෙනවා. ඒකට හේතුව මොකද? අර collecting bank එක ආනයන කරුගේ බැංකුවෙන් කිසිම undertaking එකක් දෙන්නේ නැහැ. payment එක කරනවා කියලා undertaking එකක් දෙන්නේ නැහැ. කිසිම පොරොන්දුවක් දෙන්නේ නැහැ. හැබැයි රැස් කරන බැංකුවට හරහා මේ භාණ්ඩවල අයිතිය පාලනය කරන්න අපට යන කරුට පුළුවන්. රැස් කරන බැංකුව හරහා මේ භාණ්ඩවල අයිතිය පාලනය කරන්න අපට යන කරුට පුළුවන් වෙනවා. හරිද? collective bank එකට මෙයා සල්ලි ගෙවනකම් මේ ડોකියුමන්ට් එක දෙන්න එපා. එහෙමයි බැරිලාවත් එයා සල්ලි ගෙවුවේ නැත්තම් ડોකියුමන්ට් එක දැන් කාගාවත් තියෙන්නේ collective bank එකේ රැස් කරන බැංකුවේ. එහෙනම් අපිට යන කරුට කියන්න පුළුවන් එයා තව කෙනෙක් අපොයින්ට් කරලා දැන් මේ බඩු ටික ඔක්කොම තවත් XYZ කියන කම්පැනිට උගන්වන්න. ABC කම්පැනි ගන්න නැහැ. එහෙනම් අපේ ඒක XYZ කියන කම්පැනිට උගන්වන්න. හරි. ඒ විදිහට අපිට මෙයාට යම් කිසි කන්ට්‍රෝල් එකක් තියෙනවා අර කියන විදිහට. right? එහෙම නැත්නම් 100% කන්ට්‍රෝල්ස් එන්නේ නැහැ. 100% කන්ට්‍රෝල් කොහෙම ගන්න බෑ කියලා. ඇත්තටම ගත්තොත් මේ LC එකත් ගන්න අමාරුයි. හරි. නමුත් LC එකේ වඩා කන්ට්‍රෝල් මේකක් කරනවා. මෙතෙන්දී කිසිම ડોකියුමන්ට් එකක් නැහැ. මොනවද ප්‍රශ්න තියෙනවද ඒ කියන්නේ? ප්‍රශ්න තියෙනවද? නැහැ. මෙතෙන්දී ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි විනිමය බිල්පත. අපේ විනිමය බිල්පත ඉගෙන ගත්තා ගිය සමාන පාඩමේදී විනිමය බිල්පතක් තමයි මෙතෙන්දී වෙන්නේ. මොකද විනිමය බිල්පත කියන එක ඒක තමයි අපි ඩ්‍රෝ කරන්නේ. ඒක තමයි අපි මේ අනාගත දිනයකදී හරි දුටුවනම ගෙවන්නේ කියලා ඩිමාන්ඩ් කරන්නේ විනිමය බිල්පත. ඒතර විනිමය බිල්පතක් තියෙන ප්‍රධාන අංග අපි එදා කතා කළා නිශ්චිත පුද්ගලයෙකුට හෝ ඔහුගේ ඇණවුමට හෝ දාරකට ඉල්ලූ විට හෝ නියමිත හෝ නියම කරගත හැකි අනාගත දිනයකදී right එය ආමන්ත්‍රිත පුද්ගලයා අනලද්දා අනලද්දට තමයි මේ
සල්ලි ටික ගෙවන්නේ කියලා ඩිමාන්ඩ් එක එන්නේ. අන්ලන්ත විසින් නියමිත මුදල් ප්‍රමාණයක් $10,000 $10,000 ගෙවුණු ලැබිය හැකි යුතුයි නියමය කරමින් දෙන තනත්තා විසින් අත්සන් කරනු ලැබ. එතකොට දෙන තනත්තා නිශ්චිත පුද්ගලයා එයා ලියලා අත්සන් කරලා දෙන්න ඕන. ඒක ඇවිල්ලා කොන්දේසි රහිත ලිඛිත නියෝගය. කොන්දේසි රහිත ලිඛිත නියෝගය. right? okay. දැන් මේක අපි එදත් කළාම නැත්නම් මේ මතක් කිරීමක් කරන්නේ සයිඩ් BL එකක් මේ bill of exchange එකක් සහ users bill of exchange එකක්. මෙතෙන්ද අපි කියනවා 30 ජූන් වල නිකුත් කරලා තියෙන්නේ. අපි කියනවා කවද්ද අපි මේක ගෙවන්නේ කියලා කියන්නේ. ඉදිරි දිනයකදී ගෙවනවා. නිශ්චිත ඉදිරි දිනයක් තියෙනවා. කවද්ද? කියන්න බෑන කවද්ද මේක ගෙවන්නේ කියලා කියන්නේ. ඔක්තෝබර් 28 කවද්ද? සැප්තැම්බර් ඔක්තෝබර් 28 ඔක්තෝබර් 28 very good. ඔක්තෝබර් 28 අපි ගෙවන්නේ කියලා කියනවා. නිශ්චිත ඉදිරි දිනයකදී. එදාට ගෙවුවොත් හරි. ගෙවුවේ නැත්නම් යම් දේවලු තියෙනවා කරන්න අපිට. පැහැදිලි නේද? right. ඊකට බලමු රැස් කිරීම යටතේ පිවිතුරු රැස් කිරීම. පිවිතුරු රැස් කිරීම. මොකද්ද මේ පිවිතුරු රැස් කිරීමක් කියලා කියන්නේ? clean collection. clean collection. දැන් අපි collection එකක් ගත්තාම සලේකන ණය මේ රැස් කිරීමක් ගත්තාම collection එක අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. right? collection එක අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න. එකක් තමයි clean collection. අනික තමයි documentary collection. එකක් තමයි clean collection, අනික තමයි documentary collection. right? clean collection එක කියලා කියන්නේ no commercial documents. No commercial documents. Right? Only financial documents. Only financial documents. මොකද්ද මේ collection එකේ තියෙන financial document එක? දැන් දෙකින් දෙකට මේ කතා කරලා කටගත්ත විතරයි. document collection එකේ තියෙන financial document එක මොකද්ද? විනිමය බිල්පත්. විනිමය බිල්පත්. විනිමය බිල්පත් විතරයි තියෙන්නේ. official documents මොකුත් නැහැ. right? documentary collection එක ඊට වඩා වෙනස් වෙනවා. documentary collection එක ඊට වඩා වෙනස් වෙනවා. හරි? දැන් ඔයගොල්ලෝ පාඩම් කරනකොට මෙන්න මේ වගේ මේ short note එක ගහගත්තම මේසෙ පාඩම් කරනවා. documentary collection එක financial document yes financial document ඊගාවට අනිත් එක තමයි commercial document. commercial documents දෙකම තියෙනවා අපි කියනවා ඒවට documentary collection කියනවා. documentary collection කියනවා. ලේඛන සහිත රැස් කිරීම. ලේඛන සහිත රැස් කිරීම. right? දැන් මේ පිවිතුරු රැස් කිරීම කියන එක
දැන් මෙතනින් එහාට ඔයගොල්ලෝ ගාව මම ඔයගොල්ලන්ට කිව්වා ගිය පාර print එකක් අරගෙන තියාගන්නයි කියලා URC 522 එකේ. ළමයි කී දෙනෙක් prints ගත්ත කට්ටිය ඉන්නවද? මට අත උස්සන්න කිව්වට පේන්නේ නැහනේ. කී දෙනෙක් ඉන්නවද? කී දෙනෙක් ඉන්නවද? චතුරි ගත්තද? ඔව් සර් ගත්තා. ගත්තා. ඒ වගේ තව ගත්ත ළමයි ඇති. ගත්තනම් දැන් ඔයගේ දිග අරගන්න URC 522 article 2C එකට. අන්න ඒක තමයි URC 522 article 2C. රැස් කිරීම පිළිබඳ අර්ථ නිරූපණය. 2C. පවිත්‍ර රැස් කිරීමක්. පවිත්‍ර රැස් කිරීමක් යනෝ මේ වැරදි ටයිපින් වැරදිය. පවිත්‍ර රැස් කිරීමක් යනෝ වාණිජ්‍ය ලියවිලි නොමැතිව මූල්‍ය ලියවිලි රැස් කිරීම වේ. හරි? පැහැදිලි නේද? සලේඛන රැස් කිරීමක් කියන්නේ 2D එකේ වාණිජ්‍ය ලියවිලි සමග මූල්‍ය ලියවිලි. එහෙම නැත්නම් මූල්‍ය ලියවිලි නොමැතිව වාණිජ්‍ය ලියවිලි උනත් වෙන්න පුළුවන්. මේක විතරක් වෙන්න පුළුවන්. මූල්‍ය ලියවිලි නැතුව වාණිජ්‍ය ලියවිලි විතරක් තිබුණොත් ඒ අපි ඒකට කියනවා සලේඛන රැස් කිරීමක් කියලා. right? 2C 2D තමත් වැදගත්. ගන්න විභාගයට එනවා ආටිකල් සබ් ආටිකල් දාලා ලියලා ගන්න ඕන. කටපාඩමෙන් දෙන්න ඕන. right? okay. සලේඛන රැස් කිරීම වාණිජ්‍ය ලියවිලි සමග මූල්‍ය ලියවිලි මම කිව්වා මූල්‍ය ලියවිලි නොමැතිව වාණිජ්‍ය ලියවිලි වෙන්නත් පුළුවන්. right? අදාළ ලේඛන අතුරෙන් භාණ්ඩ නිදහස් කර ගැනීමට අදාළ ප්‍රවාහන ලියවිලිදී අඩංගු වෙන්න ඕන. right? අදාළ ලේඛන අතුරෙන් භාණ්ඩ නිදහස් කර ගැනීමට අදාළ ප්‍රවාහන ලියවිලි නවභාර පත්‍රයත් මේකට අඩංගු වෙන්න ඕන. right? ඒ කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් ડોකියුමන්ට් ඔක්කොම වෙන්න කොමිෂන් ඒවට. බිල්පත් ගෙවීම DP හෝ DA මත වෙනවා. DP හෝ DA මත. මේ DA DP කියන එක ඔයගොල්ලෝ දන්නේ නැති වුණාට මේ සාමාන්‍ය මුදලාල්ලක් දන්නවා. සාමාන්‍ය මුදලාල්ලක් දන්නවා. ඒගොල්ලෝ බැංකුවට ඇවිල්ලා කියනවා මේ සර් මට මේ DP ડોකියුමන්ට් එකක් එන්න තියෙනවා. ආවද කියලා පොඩ්ඩක් බලන්න. අන්දියේ ඉන්න පොඩි මුදලාලි කෙනෙක්. හරිද? ඉංග්‍රීසි දන්නේ නැහැ. හැබැයි ඉතින් ඇවිල්ලා කියනවා සර් මට DP ડોකියුමන්ට් එකක් එන්න තියෙනවා. ඒක ආවද කියලා පොඩ්ඩක් බලන්න. right? එතකොට DP කියලා කියන්නේ documents against payment. Documents against payment. DP. ලියවිලි වලට එරෙහිව ගෙවීමට එරෙහිව ලියවිලි පාර්ශ්වය. Documents against payment. ගෙවීමට එරෙහිව ලියවිලි පාර්ශ්වය. අනිත් එක තමයි DA documents against acceptance. Documents against acceptance. Acceptance කියන්නේ සිංහලෙන් මොකක්ද? ප්‍රතිග්‍රහණය. ප්‍රතිග්‍රහණය. very good. අපි ඒක කියන්නේ ප්‍රතිග්‍රහණයට එරෙහිව ප්‍රතිග්‍රහණයට එරෙහිව අපි දෙනවා ලියවිලි. ප්‍රතිග්‍රහණයට එරෙහිව ලියවිලි. අපි දෙනවා A B කියලා. A B කියලා අපි short form එකේ දෙනවා. නමුත් මේ short form එකේ A B කියලා ලියන්න ගියාම
නිකම් මේ හරි full upset එක. ඒකින්ද අපි ඊටර ලේසි DA කියලා කියන්නේ. right? DA කියලා කියන්නේ ඒක ලේසි. ලකුණු එකක්වත් අඩු වෙන්නේ නැහැ. right? මොකද මේ මම දන්නවා සමහර ළමයින්ගේ සිංහල අපිට papers බලනකොට සිංහල බලන්න එපා වෙනවා. මේව එකක්වත් කියවන්න බෑ. මෙල මාත්‍රෙන් අපුල වගේ. right? මේ ඊට වඩා දේශී එක ඉංග්‍රීසියෙන් ලියලා දාන එක. ගෙවීම සම්බන්ධයෙන් බැංකු කිසිම ආකාරයක වගකීමක් ගන්නේ නැහැ කියලා මම කිව්වා. ඒ වුණාට එම ගනුදෙනු විෂයාකාරව සිද්ධ වෙනවද කියලා බැංකුවට පුළුවන් නිරීක්ෂණය කරන්න. හරි? ඒතර වාණිජ්‍ය ලියවිලි අතර ප්‍රවාහන ලියවිල්ල ඕ මූල ලියවිල්ල තියෙන හරි? ඕකේ. දැන් මෙතෙන් දෙනකන් තේරුච්ච නැති කට්ටිය තියෙනවා ප්‍රශ්න අහන්න. මෙතෙන් දෙනකන් තේරිච්ච නැති කට්ටිය. අපි උගන්ට මේ කට්ටිය ඉන්නේ හින්දා අද අමතක වෙන්නේ ඉස්සෙල්ලා මම announcement එකක් කරන්නම්. විසි එක්වෙනිදා 21 විසි කියන පදාලද විසි කියන පදාලද ඔව් කොහොමරි 21 වෙනිදා නිවාඩු දවසක් තියෙනවා බැංකු නිවාඩු දවසක් අපි එදාට ස්පෙෂල් ක්ලාස් එකක් තියෙනවා එදාට ස්පෙෂල් ක්ලාස් එකක් තියෙනවා මොකද අපිට කාලේ මදිවි තම මොන ලොකවුට්ස් මේ ලොක්ඩවුන්ස් වෙයිද දන්නේ නැහැ මොන විදිහේ ලොක්ඩවුන්ස් වෙයිද දන්නේ නැහැ ඒකින්ද අර අපිට දැන් ගන්නන්න වෙලා තියෙන අදාද ඒ මරුපින් කරගන්නේ කියන්නේ ඔයඩ සංග්‍රහ කවියක් වගේ තමයි අපිට දැන් ගන්නන්න වෙලා තියෙන්නේ. අම්මිච්ච ලැබු ගන්න. ආපහු වහන. හරි ඒකින්ද 21 වෙනිදා ක්ලාස් එකක් තියෙනවා. කට්ටියටම තේරුණාද? කට්ටියටම තේරුණාද? 21 වෙනිදා ඔව් 10 මාර්ට සාමාන්‍ය විදිහට ලොගින් කරන්න. 10 මාර්ට සාමාන්‍ය විදිහට ලොගින් කරන්න. හරි? ඔය දැන් මට ෂුවර් නැහැ කියන්නේ මගේ higher diploma in international trade DIT class එක මේ අවුරුද්දේ අප්‍රේල් වල ඉඳන් අපි plan කරනවා exam එක තියන්න. දැන් papers හදාගෙන ඔය තියාගෙන ඉන්නවා. අප්‍රේල් එක මැයි වලට කල් ගියා. මැයි එක අන්තිමට අපි අගෝස්තු වලට දැම්මා. දැන් අගෝස්තුත් කල් යනවා. ඉතින් කොහොමද කරන්නේ ළමයින්ට පාඩම් කරන එකත් එපායනවනේ. ඒකින් තමයි අපි පුළුවන් තරම් එක්කට අපි ඉවර කරගන්න බලමු. බලලා අපි රිවිෂන් කරමු. හරි? right. රැස් කිරීමක පාර්ශ්වයන් මොනවද? රැස් කිරීමක පාර්ශ්වයන් parties to a collection. මොනවද රැස් කිරීමක පාර්ශ්වයන්? ඒක තියෙනවා URC article 3 එකේ. URC article 3 එකේ තියෙනවා බලන්න. රැස් කිරීමක පාර්ශ්වය තුන්වෙනි වගන්තිය. right?
ඒ අනුව ඒවා කියවල ඇති කියලා මම හිතනවා. දැන් බලමු අපි මොකද්ද දැන් වෙලා තියෙන්නේ කියලා. right එකක් තමයි විකුණුම් කරු. ඒ විකුණුම් කරුට කියන තව නම් කීපයක් තියෙනවා. අපි ඉංග්‍රීසියෙන් තමයි ගොඩක් අපේ ඉගෙන ගන්න වෙන්නේ. ඒ විකුණුම් කරුට කියන නම් කීපයක් තියෙනවා. right එකක් තමයි export. අපනයන විකුණුම් කරුට කියන එක නමක් තමයි export. seller. right සමානයි exporter. තව නමක් කියන්න බෑ. Principal. Very good. Drawer. Very good. Drawer. Anakaru. Drawer. Anakaru. Right? ඒ මට ආසයි ඔයගොල්ලෝ ඔයගේ උත්තර දෙනවා නම් මට තවත් වැඩිපුර ක්ලාස් ගහලා උගන්වලා මට ඕනේ A B C කට්ටිය මට වැඩක් නැහැ. මම C වලට උගන්වන්නේ නැහැ. C passes වලට. right? A හරි B හරි ගෝල්ඩ් මෙඩල් එකක් ගන්න B නෑ ඒ වලින් වැඩිම ගෝල්ඩ් මෙඩල් එකක් ගන්න පුළුවන් නම් අපේ මගෙන් ඉගෙන ගන්න ළමයට මට ඊට වඩා සතුටුසක් නැහැ. right? ඔයගොල්ලන්ගේ අතේ තියෙන්නේ. right? ප්‍රේෂණ බැංකුව. remitting bank. දැන් කවුද මේ remitting bank එක? කියන ප්‍රේෂණ බැංකුව කාගේ බැංකුවද? කාගේ බැංකුවද මේ? Export එකේ bank එක. remitting bank equals to exporters bank. export එකේ bank. right? අනිත් එක තමයි collecting bank. collecting bank කියන්නේ කාගේ බැංකුවද? import එක bank එක. import එක bank. ඒකම තව අපිට එකක් කියන්න පුළුවන්. corresponding bank of the remitting bank. Corresponding bank of the corresponding bank of the remitting bank. remitting bank එකේ එයාගේ නියෝජිත බැංකුව. right? ඊගොල්ලන්ට presenting bank, collecting bank. sorry, presenting bank. ඉදිරිපත් කරන බැංකුව. presenting bank. ඉදිරිපත් කරන බැංකුව. ඒකත් import එකේ බැංකුව. import එකේ බැංකුව. presenting bank එක. right? දැන් එතෙන්දී බලන්න මෙතනත් කිව්ව collective bank නැත්නම් import එකේ bank එක මෙතනත් කියලා import එකේ bank. මේ ඉවක් වෙලාවට මේ collecting bank එකයි presenting bank එකයි අපි සාමාන්‍යයෙන් බැලුවොත් 95%ක්ම එකම බැංකුවක්. හැබැයි 100%ක්ම වෙනසක් තියෙන්න පුළුවන්. ඒකට හේතුව
දැන් අපි බලමු කවුරු හරි ඉන්නවද සම්පත් බැංක් හරි NDB හරි වැඩ කරන කට්ටිය? කවුරු ඉන්නවද? කවුරු ඉන්නවද? දැන් ළමයි ගොඩාක් ඉන්නවා. ඒත් ළමයි කවුරුත් කතා කරන්නේ නැහැ. දැන් 70 ගානක් විතර ඇවිල්ලා. right? ජිහාන් නිරෝෂන් මොන බැංකුවේද? Commercial bank, sir. කොමර්ෂල් බැංක් එකේ. පොඩ්ඩක් අයින් කරලා තියමු. තව එක්කෙනෙක් කියන්න බලන්න. ගායත්‍රි ආටිකල ගායත්‍රි ආටිකල මොන බැංකුවේද? මේ නාන්ටියක් හරි කතා කරන්න තියෙන දහනවා. කියන්නේ ප්‍රියංගා අංජලි මොන බැංකුවේද? අංජලි විදුරංගි. නිකන් කාලේ නාස්ති වෙන විතරයි. වැඩ කරන බැංකුවක් කියන්න බෑ. ළමයි මම උදාහරණයක් අරගෙන දෙන්නේ හරිද? ඔයගෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. මට ඕනේ මේ එක උදාහරණයක් අරගෙන ඔයගොල්ලෝ මේ කලෙක්ටිව් බැංක් එකේ ප්‍රසිද්ධ බැංක් එකේ තේරුම් කරලා දෙන්න. කොමර්ෂල් බැංක් අරුණාම වෙන කෙනෙක් සාධාරණ බං. People's Bank. People's Bank බොහොම හොඳයි. කවුද පුතේ නම? චතුරි. චතුරි. අන්න නියම තමයි. දැන් චතුරි People's Bank එකේ. චතුරි People's Bank එකේ ඉන්නවා නම් දැන් ඕගොල්ලන්ගේ කස්ටමර් කෙනෙක් ඇවිල්ලා කියනවා එයාට ඩුබායි වල එයාගේ බැංක් එක තමයි අර එක්ස්පෝර්ට් එකේ බැංක් එක තමයි ඒ කියන්නේ රෙමිටින් බැංක් එක අපි හිතමු ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් බැංක් කියලා SCB ඩුබායි ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් බැංක් ඩුබායි තමයි එක්ස්පෝර්ට් එකේ රෙමිටින් බැංක් එක. එතකොට දැන් මේ ડોකියුමන්ට්ස් ටික මෙයා එවනකොට එයා එවන්නේ එයාගේ කොරස්පොන්ඩින් බැංක් එකට. මේ ඉම්පෝර්ට් එක රටේ එයාගේ කොරස්පොන්ඩින් බැංක් එක. එයාගේ කොරස්පොන්ඩින් බැංක් එක තමයි ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් ඩුබායි වල තියෙනවා නම් ඒගොල්ලන්ගේ කොරස්පොන්ඩින් බැංක් එක ලංකාවේ වෙන්න ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් බැංක් කරනවා. දන්නවනේ ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් බැංක් කරනවා. Bank of New York State එක ඉස්සරහ පිට තියෙන්නේ මංගුවේ. ඒතර SCB කළමු. නමුත් මේ කස්ටමර් එවලත් පාටි එක කොහෙද ඉන්නේ? People's Bank එකත් කරන්නේ. ඒතර මේ ඒගොල්ලෝ මේ ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් කළාම නෙමෙයි. ඒතර මේගොල්ලෝ මේ ડોකියුමන්ට්ස් ටික එවනවා ඉම්පෝර්ට් එකේ බැංකුවට ඉදිරිපත් කරන්නයි කියලා. ඉම්පෝර්ට් එකේ බැංකුව තමයි People's Bank. දැන් තේරුණාද මේ රැස් කරන බැංකුවයි ඉදිරිපත් කරන බැංකුවයි අතර වෙනස? අන්න මේ වගේ අවස්ථාවකදී මේක වෙනස් වෙලා යනවා. හැබැයි ගොඩක් දුරට බොහෝ දුරට මේ රැස් කරන බැංකුවයි ඉදිරිපත් කරන බැංකුවයි එකම බැංකුවක් වෙන්නේ. right? තව මේක අමතරව තව එකක් තියෙනවා. තව කෙනෙක් ඉන්නවා මේ ඉලෙක්ෂන් එකේ. එයා කවුද? එයා කවුද? ඉලෙක්ෂන් එකේ ඉන්නේ අනිත් එක්කෙනා. එයා තමයි ඉම්පෝර්ටර්. ඉම්පෝර්ටර් කියන්නේ draw me
අනලද්දා bill of exchange එකේ drawing අනලද්දා right එතකොට මේ විදිහට තමයි මේ පාර්ශ්වකරුවන් වෙන්නේ මේක තියෙනවා URC fileable to article 3 article 3 මේක පැහැදිලිව තියෙනවා right ඔය දැන් ඉතින් ඔයගොල්ලන්ට කියවලා බලන්න දෙන්නේ මම කියන්නේ මේ සුමාන අන්තිම වෙනකොට කටපාඩම්ෙන් තියෙන්න ඕන ආටිකල් 26 දැන් දෙපාරක්වත් කියවලා තියෙන්න ඕන ආටිකල් 26 මට හොඳටම ෂුවර් චතුරලා වගේ කට්ටිය එක්සෑම් පාස් වෙවි මොකද ඒගොල්ලෝ උනන්දුවෙන් ඒ විදිහට කරගෙන යන හින්දා මෙන්න දුටුවන සලේකම් රැස් කිරීම ක්‍රියාවලියේ මේ සයිකල් එක මම මේක එක්ස්ප්ලেইন කරලා තියෙන්නේ මගුගන්ට අඩියෙන් අඩිය ඒත් දැන් මේ නම්බර පිළිවෙලට මේක බලන්න මම ඔයාලට විනාඩි 2ක් දෙන්නම් නම්බර් 1 ඉඳන් අංක පිළිවෙලට ඊට බලන්න හරි කියලා බලන්න හොඳට step by step යන්න 1 2 3 4 දැන් මට කියන්න ඕකේ තේරෙන්නේ නැතත් තියෙනවා නම් කියන්න මට. ඕකේ තේරෙන්නේ නැතත් තියෙනවා නම් කියන්න. ඔයාලට තේරෙන්නේ නැතත් තියෙනවද? නැත්තම් මම යනවා ඊගා slide එකට. right හරි මම කියලා දුන්න එකම ඊට වඩා පොඩ්ඩක් ඉලැබරේට් කරලා මම දීලා තියෙන්නේ මේක සමහරට ලියලා ඩිස්කස් කරන්න වෙනවා ඔයගන්ට ඒකින්ද තමයි මම කිව්වේ මට තේරෙන්නේ නැත්තම් මට කියන්නයි කියලා අවුරුකත් කතා කරගෙන තින්ද මම ඒකෙන් ගම්මේ වෙනවා ඔක්කොටම තේරලා තියෙන්නේ කියලා සර් ඒ සයිකල් එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් මම කාංචනා සර් ඒ සයිකල් එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් දැන් මොකද්ද පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ දැන් මේක ස්ටෙප් බයි ස්ටෙප් අපි තියෙනවානේ import export අතරේ පළවෙනි ස්ටෙප් එක මොකද්ද they have to have a commercial contract එකේ විදිහට එයා export එක බඩු ටික ship කරනවා ship කරලා documents ටික දෙනවා export එකේ බැංකුවට remitting bank එකට ප්‍රේෂණ බැංකුවට ප්‍රේෂණ බැංකුව ඒ documents ටික යවනවා රැස් කරන බැංකුවට රැස් කරන බැංකුවෙන් ඒක කියලා තියෙන විදිහට at site නම් දුටුව නම් කෙලින්ම ගෙවනවා ඉස්ලාම කියනවා සල්ලි ටික ගෙවන්නේ කියලා සල්ලි ගෙවුවට පස්සේ අපි ડોකියුමන්ට් එක දෙනවා ඊට පස්සේ අර සල්ලි ටික ලැබුණානේ ඒ සල්ලි ටික අපි ගෙවනවා ආපහු ප්‍රේෂණ බැංකුව හරහා එක්ස්පෝර්ට් ප්‍රේෂණ බැංකුව හරහා අපි එක්ස්පෝර්ට් ගෙවනවා එච්චරයි මේ රැස්කිරීමේ ක්‍රියාවලියේ correction cycle එක. දැන් මේක තියෙනවා ඊගාවට ප්‍රතිග්‍රහණය මත ලේඛන නිදහස් කිරීමේ ක්‍රියාවලිය කියන්නේ DA payment එකක් කරන්න කොහොමද? DA payment එකේදී දැන් ආපහු බලන්න කාංචනා දැන් කියවලා බලන්න අර ඉක්කොන්නපු ටිකම තමයි නම්බර 7ට නම්බර 6ට වෙනකන් එන්නේ. 6 දී වෙනස් වෙනවා. 6ට වෙනකන් ඔයගොල්ලෝ තනියෙන් බලන්න. 6 දී මොකද කරන්නේ? මේ ඩ්‍රාෆ්ට් එක ගන්නෙන්නේ. එතකොට ඒ කස්ටමර් ඇවිල්ලා බැංකුවට ඇවිල්ලා ඩ්‍රාෆ්ට් එක ඇක්සෙප්ට් කරනවා. ඩ්‍රාෆ්ට් එක ඇක්සෙප්ට් කළාම අපි කරන්නේ ඒ ඩ්‍රාෆ්ට් එක accept කරලා පස්සේ ඒක මූල්‍ය ලියවිල්ලක් එයා ගෙවුවේ නැත්නම් නඩු දාන්න පුළුවන් අපිට අපි
ඩොකියුමන්ට්ස් ටික කස්ටමර්ට දෙනවා. ඩොකියුමන්ට්ස් ටික කස්ටමර්ට දෙනවා. එතකොට කස්ටමර් ඒ ඩොකියුමන්ට්ස් ටික අරගෙන ගිහලා බොට් එක ක්ලියර් කරලා විකුණලා ඔක්කොම කරලා අර පොරොන්දු වෙච්ච විදියට දවස් 60න් හරි 70 දවස් 60න් හරි 60න් තමයි සාමාන්‍ය වෙන්නේ. දවස් 60කදී ආපහු අරක ගෙවන්නේ කියලා බල කරනවා. ගෙවන්නේ කියලා බල කරාම ඒගොල්ලෝ ඇවිල්ලා ගෙවනවා. උඹලට ගෙවුවට පස්සේ අපි අපේ charges අඩු කරලා අපි රෙමිටින් බැංක් එකට සල්ලි ටික යවනවා. සල්ලි ටික යවවම රෙමිටින් බැංක් එකේ ඒගොල්ලෝ මේ රෙමිටින් බැංක් එකේ charges අඩු කරලා රෙමිටින් බැංක් එක ගෙවනවා කස්ටමර්ට. ඒක තමයි DA වලදී වෙන්නේ. එතන DP දැන් මේක කියන එක ලේසි DADP කියන එක ලේසි documents against payment නම් කොහොමද? payment කියන්නේ මේක documents against payment, documents against acceptance මේ විදිහට. දැන් සමහර විටක මේ නම්බර 8 නොවී තියෙන්න පුළුවන් ඒ දවසට. මේක කණුකාරයෙක් නම් අන්න එතකොට මොකද කරන්නේ කියන එක අපි බලන්න වෙනවා. හරි. දැන් බලමු අපි සලේකන රැස් කිරීමක පාර්ශ්ව කරුවන් අතර තියෙන සම්බන්ධතාවය මොනවද කියලා. පාර්ශ්ව කරුවන් අතර තියෙන සම්බන්ධතාවය මොනවද කියලා අපි බලමු. right. ඉස්ලාම් බලමු principal and the remitting bank. Principal and the remitting bank. right. The principal ගේ බැංකුව තමයි අපි කියව remitting bank එක ප්‍රේෂණ බැංකුව කියන්නේ. එතෙන්දී ප්‍රේෂණ බැංකුව ක්‍රියා කරන්නේ ප්‍රධානියාගේ නියෝජිතයෙකු වශයෙන් පමණයි. right? ඉතින් මේ දෙන්න principal and remitting bank මේ දෙන්න එක සම්බන්ධ කරලා අපි දැන් බලන්නේ. ඒතර මේ දෙන්නගේ සම්බන්ධය බලුවාම මේ remitting bank එක ක්‍රියා කරන්නේ ප්‍රධානියාගේ හොඳ නියෝජිතයෙකු වශයෙන් ඒජන්ට් කෙනෙක් වශයෙන් පමණයි. right? එයාගේ ඒජන්ට් කෙනෙක් වශයෙන් පමණයි එයා කටයුතු කරන්නේ. right? එහෙනම් ඒජන්ට් හැටියට කටයුතු කරනවා නම් මෙයා කවදාවත් remitting bank එක මේ ප්‍රධානයන්ගේ උපදේශ වලට පටහැනිව කටයුතු කරන්න හොඳ නැහැ. පටහැනිව කටයුතු කරන්න හොඳ නැහැ. ඒක මම නම්බර 1ට දාලා තියෙන්නේ. ප්‍රධානයාගේ උපදේශ වලට පටහැනිව ප්‍රේෂණ බැංකුව කටයුතු කරන්න හැකියි. හරි. ඊකට බැරි වෙලාවත් එහෙම කළොත් ඒක වගකීම ප්‍රේෂණ බැංකුව දරා ගන්න ඕන. then සෙලගේට ඕන විදියට නැතුව ප්‍රේෂණ බැංකුවට ඕන කමින් ඕන මේ බාණ්ඩ මේ එක්ස්පෝර්ට් කරන්න හරි බාර දෙන්න හරි මොන හරි දෙයක් කළොත් එහෙම අන්න ඒවට වක් කියන්න ඕන ඒගොල්ලෝ. හරි. ප්‍රේෂණ බැංකුව ප්‍රධානයාගේ උපදෙස් වලට අනුකූලව කටයුතු කළහොත් රැස් කිරීම සම්බන්ධයෙන් කිසිදු වගකීමකට ඔවුන් යටත් නොවේ. ප්‍රේෂණ බැංකුව මේ සෙල දෙන උපදෙස් අනුව කටයුතු කළොත් එහෙනම් ඒගොල්ලෝ මේකට අවුල් වෙන්නේ නැහැ. හරි. ඊගාට බලමු ප්‍රේෂණ බැංකුව සහ රැස් කිරීමේ බැංකුව. ප්‍රේෂණ බැංකුව සහ රැස් කිරීමේ බැංකුව. remitting bank and collecting bank. Remitting bank and the collecting bank. right? ආනයනකරු සමග ඇති තම සම්බන්ධතා වලින් තොරව උදෙක්ම ප්‍රේෂණ බැංකුවේ උපදෙස් මතම රැස් කරන බැංකුව ක්‍රියා කරන්න ඕන.
මොකද මේ කතාවේ තේරුම? මොකද මේ කතාවේ තේරුම? මොකද මේ කතාවේ සත්‍යතාවය? ආනයනකරු සමග ඇති තම සම්බන්ධතාවයකින් තොරව විදෙක්ම ප්‍රේෂණ බැංකුවේ උපදේශ මතම රැස් කරන බැංකුව ක්‍රියාත්මක කරන්න ඕන. රැස් කරන බැංකුව කාගේ ඉන්ට්‍රස්ට් එකද බලාගන්නේ? රැස් කරන බැංකුව කාගේ ඉන්ට්‍රස්ට් එකද බලාගන්නේ? කවුද ඒගොල්ලෝ මේ කා සම්බන්ධයෙන්ද කටයුතු කරන්න ඕනේ? Come on. Present day banking. Huh? What? Hello? එක්ස්පෝර්ට් එකේ බෑන්ක් එක මනදන් සම්බන්ධයෙන් සර්. ප්‍රේෂණ බැංකුව පිළිසල පටහැනිව රැස් කරන බැංකුවට තුකුලොත් සම්පූර්ණයක් කියමු රැස් කරන බැංකුව වාර ගන්න ඕන. හරිද? ඒ කියන්නේ ප්‍රේෂණ බැංකුව කියන්නේ එක්ස්පෝර්ට් එකේ බැංක් එකකට දෙන උපදේශ වලට පටහැනිව කටයුතු කරන ඒකක් කියව ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ කලෙක්ටිව් බැංක් එක ඉම්පෝර්ට් එකේ බැංක් එක හරිද? අපි හිතමු වාගේ හොඳ කස්ටමර් කෙනෙක්. දැන් මේ පීපල්ස් බැංක් අන්කවනේ කලෙක්ටිව් බැංක් එක අපි හිතමු පීපල්ස් බැංක් කියලා. ඒ පීපල්ස් බැංක් එක නම් පීපල්ස් බැංක් එකේ කස්ටමර් හොඳ කස්ටමර් කෙනෙක්. ඒක හින්දා අපි අර දිර දෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් වලින් පරිබාහිරව පොඩ්ඩක් කටයුතු කරනවා. මේ නොදන්න බැංකුවක් කියනවට වඩා ඒ හොඳට දන්න කස්ටමර් කෙනෙක්නේ මගේ හොඳ හිතවතෙක්නේ. මාත් එක්ක කනවා බොනවනේ මේ කස්ටමර්. ඔන්න එතකොට මේගොල්ලන්ට අර තමන්ගේ හිතවත්කම් වලට කටයුතු කරන්න යනවා අර ප්‍රේෂණ බැංකුව දීපු උපදෙස් වලට පරිබාහිරව. ඒ වල උපදෙස් වලට පරිබාහිරව කටයුතු කරන්න යනවා. අන්න එහෙම කියලා වරද්ද ගන්න එපා. ඒ මොනොත් ඒකේ සම්පූර්ණ වාක්‍යෙම කරෙක්ටිව් බැංක් එක ගන්න ඕන. right? okay. ඊගාවට ප්‍රේෂණ බැංකුවේ උපදෙස් ක්‍රියාත්මක කිරීමේදී තරලද වියදම් ගාස්තු ආදී රැස් කරන බැංකුවේ ගෙවීමට ප්‍රේෂණ බැංකුව බෙදලා ඉන්නවා. රැස් කරන බැංකුවට ගෙවීමට ප්‍රේෂණ බැංකුව බෙදලා ඉන්නවා. මොනවාරි පාණ්ඩවල සේවාවක් ගෙවුවොත් හරි. ඊගාට රැස් කරන බැංකුව සහ ඉදිරිපත් කරන බැංකුව මේ දෙක. කලෙක්ටිව් බැංක් එකයි ප්‍රසන්ටිව් බැංක් එක. ඒ දෙක. ඉතින්දී මේ ඉදිරිපත් කරන බැංකුව ඉම්පෝර්ට් එකේ බැංක් එක ක්‍රියාත්මක කරන්න ඕනේ රැස් කරන බැංකුව මගින් දෙන උපදෙස් පමණයි. රැස් කරන බැංකුව දෙන උපදෙස් වලට තමයි ඒක ඔල්ලා අවුල් වෙන්න ඕනේ. ඊට අමතරව වැඩ කරොත් ඒක ඒගොල්ලන්ගේ වැඩ. ඒගොල්ලන්ගේ වැඩ. හරි. ඊගාවට ප්‍රධානියා සහ ප්‍රේරණකරු. ප්‍රධානියා සහ මේ ආනයනකරු. ප්‍රධානියා සහ ආනයනකරු කියන්නේ මේකයි මේකයි. ප්‍රධානියා සහ ආනයනකරු.
ඒ දෙන්නගේ මොන සම්බන්ධයක් තිබ්බත් මේ බැංක් වලින් යනවා ඒ බැංක් වලින් කරන තියෙන දේවල් ඒ විදිහම ඉදිරිපත් කරනවා දෙන්න ඕන. හරි. දැන් උතෙන්ට නිකන් තේරුන්නේ නැති අය කියන බං. මට පොඩ්ඩක් කියන්න. Can about right? ඊගොඩ වලම අපි රැස් කිරීමකදී අපනයන කරු විසින් අතුලත් කළ යුතු මූලික ලියවිලි සහ උපදෙස්. සලේඛන රැස් කිරීමකදී අපනයන කරු විසින් අතුලත් කළ යුතු මූලික ලියවිලි සහ උපදෙස්. right? දැන් මෙතනදී තාමත් වැදගත් වෙනවා මේ මූලික ලියවිලි සහ උපදෙස්. right? මූලික ලියවිලි සහ උපදෙස් මොනවද කියන එක ඔයගොල්ලෝ හොඳට අවබෝධයෙන් යුතුව ඉගෙන ගන්න ඕන. සලේඛන රැස් කිරීමකදී අපනයන කරු විසින් අතුලත් කරන්න ඕන මූලික ලියවිලි සහ උපදෙස් මොනවද කියලා. ඒක තියෙනවා ආටිකල් 4B එකේ. URC 522 ආටිකල් 4B එකේ මේක පැහැදිලිවම තියෙනවා. right? right. මම ඒක පොඩ්ඩක් ඔයගලන්ට දාන්න පොඩ්ඩක් කියවන්න ඒක. මේක තමයි වැදගත්. 4B එක. දැන් බලන්න මේ රැස් කිරීමේ උපදේශයක සඳහන් වෙන්න ඕන දේවල්. දැන් මේව ඔක්කොම එකතු කරලා තමයි මේවා තමයි අර රැස් කිරීමේ ලියකියවිලි කියලා අපි කියවනේ ඒක බාර දෙන්න ඕනේ කියලා ප්‍රධානියා ප්‍රේෂණ බැංකුවට ඒ දෙනකොට මෙන්න මේව ඔක්කොම ලෑස්ති කරලා දෙන්න ඕන. ඉතින් මෙතෙන්දී එකක් හරි මිස්තරොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒවා වළක්වා ගන්න තමයි හැම බැංකුවකම මේ වගේ මේ collection order form එකක් තියෙනවා. හැම බැංකුවක්ම තමන්ගේ collection order forms සූදානම් කරලා තියෙනවා. ඒවා තමයි භාවිතා කරන්නේ. එහෙම නැත්නම් දැන් මේ තිබුණු ටික ඔක්කොම මේ අපේ යන කරුගේ සම්පූර්ණ නම එතකොට යාගේ ස්විෆ්ට් ලිපින ටෙලෙක්ස් පරිවර්තනය ඔක්කොම තියෙනවා. ඒකෙන්ද මේවා මේකක්වත් මිස් නොවෙන්න තමයි දැන් මේ මෙන්න මේ ෆෝම් එක export collection form එකක් අපි හදලා තියෙන්නේ. export collection form එකක් අපි හදලා තියෙන්නේ. right? එතකොට මේ form එක ඇත්තට මම හදපු එකක් මම කාඩිස් බැංක් එකේ බාරව කටයුතු කරද්දී ඒකේ ට්‍රේඩ් බාරව කටයුතු කරද්දී මම මේ හදපු form එක අනිත් බැංකුවල export collection form එක මේ වගේම තමයි. මේ වගේම තමයි තියෙන්නේ. People's Bank එකේ උනත් මේක බොහෝ දුරට සමානයි. right? ඉතින් බලන්න මෙතන අපි කියනවා මේ financing and DP ද DA ද. ඒකට payment was කොහොමද ගන්න ඕනේ. ඊගාට drawer ගේ නම මොකද්ද? full name and address. draw එකේ full name and address. right? ඉතින් issuing bank එකක් තියෙනවා නම් මේ issuing bank එකේ ඉන්නේ මේ LC වලටනේ මේ දෙකටම භාවිත කරන මේ form එක. එහෙම නැත්නම් මේ අපි කියන්නේ collecting bank එකේ name එක සහ address එක. collecting bank එකේ name එක සහ address එක. මේකට තමයි යවන්නේ. invoice number එක, date එනව පැටවම නම කවද්ද යන්නේ, date of departure. එතන මේ bill of lading එකේ දවස මොනවද කරන්නේ කලේ එක. එතකොට
vessel number එක port of discharge, port of loading. We got a brief description of goods, getting අපි කියන්න මොනවද අපි යවපු බාන්න මොනවද කියන එක. right? ඊගාවට තමයි වැදගත් දේ තියෙන්නේ number of documents attached. මේ documents attached කරලා තියෙන්නේ number එකේ කීයක්ද draft නම් දෙකක්. ඔතන බන් දකුණු අත පැත්තේ number of documents attached, draft නම් දෙකක්. commercial invoice නම් දෙකක් හෝ තුනක්. right? එතකොට packing list දෙකක් තියෙනවා. ඒ මොනවා හරි එක හරි දෙක හරි ඒ දීලා තියෙන ටික නම්බර දාන්න ඕන. ඒක කියන එක. එතකොට අපිට බලන්න තියෙන්නේ අර ප්‍රේෂණ බැංකුව වශයෙන් අපිට තියෙන්නේ පොඩි අපේ කස්ටමර් කෙනෙක් කියලා දුන්නාම අපි බලන්න ඕන එක දෙක ගණන් කරලා බලන්න ඕනේ මේ ડોකියුමන්ට්ස් මෙච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා. හරි මෙච්චර ප්‍රමාණයක් අපිට දීපුවා තියෙනවද කියන එක. ඒක තමයි අර අපි දාලා තියෙන්නේ number of documents. ඊගාට වංගත පැත්තේ තියෙනවා instructions. මොනවද අපිට දෙන්න පුළුවන් instructions. right? එතකොට මේ documents DP DA වලට අපිට දෙන්න ඕන document මොනවද? එතකොට DL එක මොන විදිහටද draw වෙන්න ඕනේ? මේව නැත්තම් ලොකු ප්‍රශ්න වෙනවා. ඔය කොහොම අපි ඔය form එකේ පුරවනවා. දැන් ඕක පුරවද්දී ගොඩක් ඒවාට තියෙන ටික් කරන්න විතරයි. ඒ ටික් කරලා අපි දන්නවා ඊට පස්සේ යට අසල් කරලා ගන්නවා export සම්පූර්ණ මේ වාක්‍යයම export එකේ වාක්‍යය. තනිකර ඒ වාක්‍යෙම export එක වාක්‍යය. නැත්නම් අපි තනියෙන් ඕවා කරන්න ගිහිල්ලා අරගොල්ලෝ අපිට ඇඟිලි දෙක ගන්න බැරි නෑ ඒගොල්ලෝ වැඩේ වලද. right? ඒකෙන් තමයි අපි හැමතිස්සෙම ස්පෙસિෆික් ෆෝම් එකක් පුරවන්නේ. ස්පෙસિෆික් ෆෝම් එක. නැත්නම් වෙන්නේ අරගොල්ලෝ එක එක විදියට දැන් මේ එක්ස්පෝර්ට් එක එක විදියට ලියලා ලව් ලෙටර්ස් වගේ ලියලා දෙයි බැංකුවට. ඒක හරියන්නේ නැහැ. right? ඊගා terms and conditions තියෙනවා. ඒක ඉවරනට පස්සේ මේ ඔයගොල්ලන්ට අසං කරලා දෙන්න ඕන. authorized signatories ඒ දෙක අසං කරලා දෙන්න ඕන. right? ඔන්නෝක ඉතාමත් වැදගත් මේ correction order form එක. right. සර් මේක රෙමිටින් බැංක් එක දෙන්නේ? අපද රෙමිටින් බැංක් එක නේද මේ ෆෝම් එක එවන්න ඕන සර්? ඔය ෆෝම් එක පුරවන්න ඕන රෙමිටින් බැංක් එක. එතකොට සර් සිග්නේචර් එක රෙමිටින් බැංක් එකේ එක වෙන්න ඕන සර් නේද? නෑ මේක පුරවලා කවුද දෙන්නේ බැංකුවට රෙමිටින් බැංක් එකට දෙන්නේ කවුද? එක්ස්පෝර්ට් එකද සර්? එක්ස්පෝර්ට් එක කරන්නේ. ඒතර එක්ස්පෝර්ට් එකේ සිග්නේචර් එක තමයි අපි බලන්නේ. ඒකයි වෙරිෆයි කරලා බලන්න ඕන. හරි සර් thank you. හරි okay. right. දැන් බලමු මූල්‍ය සහ වාණිජ්‍ය ලීවල නිදහස් කිරීම සහ ඒ හා අදාළ අවදානම. මූල්‍ය සහ වාණිජ්‍ය ලීවල නිදහස් කිරීම සහ ඒ හා අදාළ අවදානම. ඒ කියන්නේ documents against payment DP සහ ඒකට අදාළ අවදානම. දැන් DP නම් documents against payment නම් හරිද? ආනයනකරු ගෙවීම ප්‍රතික්ෂේප කළොත් රැස් කරන බැංකුව විසින් රැස් කිරීම උපදේශයේ ප්‍රධානයා විසින් දී ඇති උපදේශ ප්‍රකාරව කටයුතු කරන්න ඕන. right? හරියටම ඒකට උපදේශයක් කටයුතු කළා නම් හරි. ඊගවට
භාණ්ඩ වරායන් නිදහස් කොටගෙන බුදුමග ගබඩා කර දැමීමට අවශ්‍ය නම් අවශ්‍ය ගිනි ආරක්ෂාව ලබා ගන්නද ඕන. ඒ කියන්නේ goods ටික අපි හාබර් එකෙන් ක්ලියර් කරාට පස්සේ ඒවට අවශ්‍ය ගිනි ආරක්ෂාව ලබා ගන්න ඕන. URC fileable to article 25 අනුව අවශ්‍ය right එනකුමද අවශ්‍ය case of need මොකද මේ අපි කතා කරලා අපි ආපු ප්‍රශ්නය මෙතන ගන්න මේකේ එක්ස්පෝර්ටර් අපිට මේ ડોකියුමන්ට්ස් එක අරගෙන ડોකියුමන්ට්ස් ටික මේ හදලා ඒක එයාගේ රිමිටින් බැංක් එකට දුන්නා. රිමිටින් බැංක් එක ප්‍රෙසිඩන්ට් බැංක් එකට ගෙලින්න යවුවා. හරිද? එතන ගියා දැන් ප්‍රෙසිඩන්ට් බැංක් එකට දුන්නාට පස්සේ අපි බලන්න ඕන ડોකියුමන්ට්ස් එක ගියාට පස්සේ අපි බලන්න ඕන මේ ડોකියුමන්ට්ස් එක ක්ලියර් කරලා මේ ඉම්පෝර්ටර් විකුණ ගන්න පුළුවන් වෙන තත්ත්වයක්ද තියෙන්නේ කියන එක. හරිද? ඒක ඉම්පෝර්ටර් අපි බලන්න ඕන දෙයක්. ඒ වගේ අනේ ඒක හින්දා අපි බලන්න ඕන බැරි වෙලාවත් මෙයාට ගෙවා ගන්න බැරි වුණොත් මොකද කරන්නේ? බැරි වෙලාවත් රිටර්න් වුණොත් මොකද කරන්නේ කියන එක. අවශ්‍යද කියන්න ඕන. case of need. මොකක්ද එයා කරන්නේ? දැන් එතෙන්දී article 25 එකේ හැටියට case of need අවශ්‍ය පුද්ගලයා. right? එතකොට එයා කියනවා case of need කියන එක අපිට define කරන්න පුළුවන් import එකේ රටේ අපේ export එකේ අපේ සක්වලේ කියනවා එයා අපේ define කරන case of need කියලා. දැන් අපි හිතමු case of need හැටියට අපි මිස්ටර් පෙරේරා කියලා කෙනෙක් පත් කළා. මිස්ටර් පෙරේරා පත් කරලා case of need හැටියට. case of need එකේ මිස්ටර් පෙරේරා පත් කරලා පස්සේ දැන් අර ඉම්පෝර්ටර් ඇවිල්ලා බඩු ගත්තේ නැහැ. ඉම්පෝර්ටර් ඇවිල්ලා බඩු ගත්තේ නැහැ. රිමයින්ඩර්ස් එක දුන්නුත් හරියට. දැන් එතකොට අපි කියනවා එහෙනම් case of need හැටියට මිස්ටර් පෙරේරාගේ ඉන්වෝල්ව්මන්ට් එක අවශ්‍යයි. case of need හැටියට මිස්ටර් පෙරේරාගේ instructions අවශ්‍යයි කොහොම? එයා දෙන instructions හරි. ප්‍රශ්නයක් නැහැ. මේ අපිට මේ කවර් කරගන්න පුළුවන්. මේ බඩු ටික දෙන්න ABC කම්පැනි එකට නෙමෙයි. දෙන්න XYZ කම්පැනි එකට දෙන්නද? XYZ කම්පැනි එතකොට අපිට පුළුවන් මේක XYZ දෙන්නේ XYZ සල්ලි වල ડોකියුමන්ට් එක අපෙන් අරගන්න. හැබැයි මේ XYZ දෙන්නේ කියන ස්පෙસિෆික් ඉන්ස්ට්‍රක්ෂන්ස් අපිට ලැබිලා තියෙන්න ඕන. එහෙම නැතුව නිකම්ම case of need මිස්ටර් පෙරේරා කියලා තිබ්බට ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ. right? ඊගවට
Article 26 අනුව 24 අනුව විරෝධය පෑමේ ක්‍රියාවලියක් තියෙනවා. ඒක නීති අනුකූල ක්‍රියාවලියක්. මම ඒක පස්සේ ගණනව ගන්නට විරෝධය පෑම protesting දැන් මුන්තර මේ දවස්වල පාඩ දිනන්නේ protesting right okay දැන් බලමු අපි මූල්‍ය සහ වාණිජ්‍ය ලේවිලි නිදහස් කර ගැනීම සහ ඒවට අවශ්‍ය ආදාය. හරි මොකද්ද මේ විරෝධය පෑමක් කියලා කියන්නේ? විරෝධය පෑමක් කියලා කියන්නේ. දැන් විරෝධය පෑමක් කියලා කියන්නේ දැන් අපි හිතමු ABC කම්පැනි ගෙව්වේ නැහැ. ABC කම්පැනි ගෙව්වේ නැහැ. ගෙව්වේ නැතිකොට අපි කරන වැඩේ අපිට කියනවා මේගොල්ලෝ එහෙනම් ඒකට immediate action එකක් ගන්න. එතකොට අපි remitting bank එකේ මේ collecting bank එකේ දැන් collecting bank එකට documents එක ඇවිල්ලානේ. collecting bank එකේ කියනවා අපි collecting bank එකට කියනවා හරි අපි නඩුවක් දාන්න. දැන් නඩුවක් දාන්න කිව්වම නඩුවට ආයකද කතා කරන්නේ. අපි කතා කරන්න ඕනේ දැන් import එක පැත්තෙන් යනවා නම් මේ export එක බැංක් එකට තමයි කතා කරන්න ඕනේ. හැබැයි ඒක කරන්න ඒ බැංක් එකට මේ වගේ නඩුවක් දාන්න පටන් ගන්න සාමාන්‍යයෙන් යනවා අපි දන්නවා ලංකාවේ වෙන විදිහට මාසයක්වත් යයි. නමුත් මේ UCP's URC 522 article 24 එක අනුව අපි මේක නඩුව දාන්න ඕන ෆයිල් කරන්න ඕන immediately කියන්නේ වහාම දවසක්වත් පරක් වෙන්නේ නැතුව. ඒක කරන්න අමාරුයි හින්දා අපි කියනවා noting and protesting කියලා. Noting and protesting. ඉස්සෙල්ලා protesting විතරක් දැන් අපි noting and protesting. Noting කියලා කියන්නේ අපි අර අගරු වෙච්ච චෙක් පොත හරි අපි නෝට් කරනවා. ඒ කියන්නේ මේ සලකුණු කරනවා. ඒ සලකුණු කරන්නේ ඒකත් ලීගල් ප්‍රොසෙස් එකක්. ඒ ලීගල් ප්‍රොසෙස් එකේදී අපි සලකුණු කරලා අපි මේ immediately කරන්නේ සලකුණු කිරීම පමණයි. ඒ සලකුණු කළාට පස්සේ අපිට පුළුවන් සාධාරණ කාලයක් ඇතුළත නඩුව ෆයිල් කරගන්න. අර ඉමීඩියට්ලිම පහුවෙන්දා කරන්න අමාරුයි. කරන්නත් බැහැ. කරෙන්නේ නැහැ. ඒකින්ද තමයි මේ ආටිකල් එක දාලා අපි අවශ්‍යයි කියලා කෙනෙක් දාලා අපි කරන්නේ. right okay එද අපි ඉගෙන ගත්තේ BP යටතේ මාන්න නිදහස් කරන්නට තියෙන ප්‍රශ්න. දැන් බලමු අපි ප්‍රතිග්‍රහණය මත ලේඛන නිදහස් කිරීමේ අවදානම DA වල අවදානම DA යටතේදී අර වගේ මේ අර ගත්තද නැද්ද කියලා ප්‍රශ්නයක් නැහැ. බඩු අරගෙන ඉවරයි. බොඩ් ටිකත් අරගෙන බොඩ් එක ක්ලියර් කරලා ඉවරයි. හැබැයි දැන් නියම දවසට ගෙවන්නේ නැහැ. අපි හිතමු මේක දැන් මෙතන බලන්න
නොම්බර 4ට යනකම් එයා බඩු අරගෙන ඉතිනවා. ඊට පස්සේ 8ක් ගෙවන්න ඕන. එයා ගෙවන්නේ නැහැ මේ දවසට. ගෙවන්නේ නැත්තම් මොකද කරන්නේ? අන්න ඒක තමයි එතන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. හින්දි අපනයන කරුට ඇති වෙන අවදානම තමයි ආනයන කරු වරුන්දු දිනේදී නොගෙවා පැහැරීමට. right අපනයන කරුට බාණ්ඩ පිළිබඳව පාලනය ගිලී යනවා. ඒකම ආනයන කරු වරුන්දු දිනේදී නොගෙවා පැහැරීම යොත් පැහැර නොහරින්න හේතු තියෙනවා. එයා කියනවා ආනයන කරුවේ නම් කියනවා මේ මම ඕඩර් කරපු භාණ්ඩ නෙමෙයි. මා විසින් ඇනුම් කරපු භාණ්ඩ නෙමෙයි. ඒකම මේ වාගේ උප කුණු කොට විකුණන්නත් බෑ. විකුණලා මුදල් කරගන්නත් බෑ. හරිද? ඔය දෙක වෙන්න පුළුවන් ප්‍රැක්ටිකලි ඇත්ත. හැබැයි ඒකම සමහර කස්ටමර්ස්ලා ඉන්නවා ඔක්කොට වඩා හපන් ඒගොල්ලෝ මේ ආනයන කරුට මුදල් ගෙවන්න නැතෝ වංචනිකව පැහැරහරිනවා. වංචනිකව පැහැරහරිනවා ඕනකමයි. ඒකම ආනයන කරු බංකොලොත් වෙන්න පුළුවන්. ආනයන කරු බංකොලොත් වෙන්න පුළුවන්. ඔන්න ඔය දේවල් තමයි ප්‍රතිග්‍රහණය මත ලේඛන නිදහස් කිරීමේ DA terms එකේ යනකොට අපනයන කරුවෙට තියෙන අවදානම. right දැන් බලමු සලේඛන රැස් කිරීමකදී කාර්යාවලියේදී බැංකුවේ කාර්යභාරය සහ ආදායම මොකක්ද කියලා. බැංකුවේ කාර්යභාරය කියන්නේ ප්‍රේෂණ බැංකුවයි රැස් කරන බැංකුවයි කියන දෙකම අපි කිව්වා එයාගේ කටයුතු කරන්නේ ඒජන්ට් මේ ප්‍රධානයාගේ ඒජන්ට් කෙනෙක් හැටියට. right එතකොට ඒජන්ට් කෙනෙක් හැටියට කටයුතු කරනවා නම් ඒගොල්ලන්ට තියෙන්නේ අර බැංකුව විසින් දුන්න උපදෙස් අනුව පමණක් ක්‍රියාත්මක වෙන්න ඕන. හරි. ඒකම ප්‍රේෂණ බැංකුව විසින් තමන් කැමති බිල්පතක් වට්ටම් කරන්න පුළුවන්. නමුත් ගෙවීම සම්බන්ධයෙන් රැස් කරන බැංකුව වගකීමට බැඳෙන්නේ නැහැ. right අවශ්‍ය වෙච්ච විටකදී බැංකුව විසින් ප්‍රතිපාර්ශ්වයන්ගේ තත්ත්ව වාර්තා ලබා දීමට කටයුතු කරනවා. right අපි මුලදී ඔක්කොනේ අනිත් පාර්ශ්වයන්ගේ තත්ත්ව වාර්තා ලබා දීමට කටයුතු කරන්න ඕන. right බැංකුවේ ආදායමක් තියෙන්නේ. බැංකුවට දෙන ආදායම එකක් තමයි විදේශ විනිමය ලාභය. අපි ඉම්පෝර්ට් එකක් නේ සෙටල් කරන්න වෙන්නේ. ඉම්පෝර්ට් එක සෙටල් කරද්දී අපිට ඉම්පෝර්ට් මේ බිල් එකකට තියෙනවා. right ඉතින් අපි මේ ඉම්පෝර්ට් එක පිටරට සල්ලි යවන්න ඕන නම් කන්වර්ෂන් රේට් එකක් එනවා. එතෙන්දී අපිට විනිමය ලාභයක් එනවා. බිල්පත් ගෙවීමේ. ඊට අමතරව කොටස් සහ මේ කියන්නේ කමිෂන් මෙතන කොටස් නෙමෙයි. මේක වෙනස් කරගන්න ඕන. පුතේ ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් ඒක වෙනස් කරගන්න. කොටස් නෙමෙයි. කොමිස් සහ ගාස්තු. කොමිස් සහ ගාස්තු බැංකුවට ලැබෙනවා. right okay දැන් මෙතෙන්දී අපි කතා කළා මේ ප්‍රසන්ටේෂන් එකේදී මොනවද මේ තියෙන විදේශීය විනිමය ලාභය තියෙනවා, ඒවට කොමිස් තියෙනවා, ගාස්තු තියෙනවා, ඒවා ලැබෙනවා. ඒ බැංකුවේ පැත්තෙන් ආදායමක් තියෙනවා. ඒතර බැරි වෙලාවත් ගෙව්වේ නැත්නම් ඒත් බැංකුව කරන්න ඕන දේවල් අපි කතා කළා. දැන් අන්තිමේදී බලනකොට මේ කලෙක්ෂන් කියන්නේ හොඳ බිස්නස් එකක් බැංකුවට කොමිස් සහ ලාභ ලැබෙන හොඳ බිස්නස් එකක් වෙනවා. right okay මට ඔයගොල්ලන්ට questions වගේ
ඩිස්කස් කරගන්න ඕන. මට තප්පරයක් දෙන්න මම මේගොල්ලන් කෙනෙක් අරගෙන එන්නේ. ඕකේ. thanks. පේනවා සර්. මම ඔයගලන් මේකේ අර ලැජන ඉංග්‍රීසි මීඩියම් එකත් මම ඒක කරන්නෙත් මමයි. එතකොට දැන් මේකේ ගොඩාක් ඒවා ක්වෙස්චන්ස් එහෙම අපිට යන්න වෙන්නේ ඉංග්‍රීසියෙන් තමයි තියෙන්නේ. ඒකෙන්ද මම මේ තව ඒකලොත් එක්කලේ නෑ මේ කරන්න සූදානම් කරේ ඒක. මේක මම ඔයගොල්ලොත් එක්කත් ෂෙයා කරගන්නම්. ඉංග්‍රීසි බැරි කම නෑ නේ මම අපි කතා කරලා තේරුම් කරගන්න බලමු. පොඩි ප්‍රශ්න කීපයක් අපිට හදාගන්න අපිට සාකච්ඡා කරන්න පුළුවන් වෙන විදිහට. මෙන්න මේක කියවන්න බලන්න. An exporter is approached by a new foreign buyer. Right? මේ exporter කෙනෙක් එට බඩු ඕනේ කියලා අලුත් foreign buyer කෙනෙක් තායිලා එයාව contact කරගන්න බලනවා. Approached by a new foreign buyer. Right? But this buyer is unable to provide either satisfactory credit reference or a letter of credit. Right? මේ buyer හැබැයි කියනවා එයාට මේ සතුටුදායක විදියට මේ credit reference එකක් එයා ගැන තත්ත්ව වාර්තාවක් දෙන්න බෑ. ඒ කියන්නේ විනාඩි ඉච්චරම සල්ලි භාගේ ගැන බැංකු එච්චර හැපි නෑ. සතුටුදායක ක්‍රෙඩිට් රෙෆරන්ස් එකක් නෙමෙයි ලැබලා තියෙන්නේ. එහෙමනම් හැබැයි දැන් මට බිස්නස් එක කරගන්නත් ඕන. එහෙමනම් what method of trading is appropriate for this transaction? එහෙමනම් මොකද්ද මේ අර payment method හතරෙන් වඩාත්ම හොඳම payment method එක මේ වගේ පුද්ගලයෙක් එක්ක කටයුතු කරද්දී? Exporter is approached by a new foreign buyer. අලුත් buyer කෙනෙක්. අලුත් buyer කෙනෙක් කියන්නේ අපිට කලින් කිසිම මේකකුත් නැහැ. එහෙමනම් එක්ස්පීරියන්ස් එකකුත් නැහැ මේ මිනිස්සයා එක්ක. එක්ස්පෝර්ට් එකේ පැත්තෙන් බැලුවොත් හොඳම වෙදී හොඳම පේමන්ට් මෙතඩ් එක මොකක්ද? කලෙක්ෂන් එක. A. collection documents. Or collection documents against payment. Payments. ඒකත් වෙන්නත් පුළුවන්. B නේ acceptance. B sir. B sir. D. Advance payment. ඒ කියන්නේ 1 2 3 4 ඒක කීයද? Collection of document against acceptance. Acceptance. D. මොකද්ද පුතේ ඔයාගේ නම? advance payment. තව එකයි ඉතුරුලා තියෙන්නේ. Collection of acceptance නම් මේ collection against acceptance and DA නම් සම්මජාතිය කරන්න එපා. ඇයි අර එක අපි හොයලා බැලුවාම එයාගේ මේ සතුටුදායක මේකකුත් ඇවිල්ලා නැහැ. එයා ඇත්තට සල්ලි වලට හොඳ මිනිහෙක් නෙමෙයි. එහෙනම් acceptance කියන්නේ අපි බඩ් ටික ක්ලියර් කරලා එයා විකුණලා ඉවරලා අපිට නොදී චීට් කරන්න පුළුවන්. B එක නම් ගන්න මෙපා. ඒකත් එච්චරම හොඳ දෙයක් නෙමෙයි. මේකෙන් වඩාත්ම සුදුසු එක මම නම් හිතන්නේ මොකද්ද? D advance payment. Advance payment. ඔයාට බඩු ඕන නම් මට සල්ලි කලින් එවන්න ඊට පස්සේ මම බඩු දෙන්නම්. ඉවරයිනේ වැඩේ. නේද? එයාට ඕන නම් සල්ලි දෙන්න. ඉස්ලාම ඊට පස්සේ මම මේ ගන්න. මේක බලන්න. In which of the following circumstances might an exporter choose to use collection? මේ scenarios වලින් මේ exporter කෙනෙක් හිතනවා මම මේ collection වලට යන්න ඕන. documentary collection විදියට සලේකන රැස්කිරීම වලට යන්න ඕන කියලා හිතන්න. වඩාත් වෙන්න පුළුවන් වාතාවරණ මොනවද? The buyer's country is politically unstable. Right? Buyerගේ country එක දේශපාලන වශයෙන් අස්ථාවරයි. එහෙමනම් අපි collection වලට යන එක හොඳයිද?
යන එක හොඳයිද? දේශපාලන වශයෙන් අස්ථාවරයක් තියෙනවනේ. අපි යන්න හොඳ නැහැ collection වලට. The buyer is credit worthy but has a record of slow payment. The buyer හැබැයි හොඳයි විශ්වාසයි credit worthy. සල්ලි වලට වංචාවක් කරන්නේ නැහැ. හොඳ විශ්වාස කෙනෙක්. හැබැයි ටිකක් හෙමින් තමයි ගෙවන්නේ. තුන්වෙනි එක C. There is some buyer risk but there is a market for the goods in the buyer's country. බයගේ රිස්ක් එකක් තියෙනවා. හැබැයි මේකට හොඳ මාකට් එකක් තියෙනවා. මේකට හොඳ මාකට් එකක් තියෙනවා. B and C. මොකද්ද උත්තරේ? D. D and C. D. B and C. ඊට වඩා වෙනස් උත්තරයක් තියෙන කට්ටිය. Yeah, D. Above B and C. මොකද පුතේ? Answer D, sir. Answer D. D කියන්නේ Above B and C. above B and C. ඒක අපි කිව්වනේ කට්ටියක් කිව්වා above B and C කියලා. ඊට වඩා වෙනස් ආන්සර් එකක් තියෙන අය මේ ටික හොඳට කියවන්න. දෙතුන කියවම ඔයගොල්ලෝ තේරෙන්න ගන්න ඕන. ඊට වඩා වෙනස් ආන්සර් එකක් තියෙන කෙනෙක් ඉන්නවද? එක්කෙනෙක් හරි. චතුරේ මොකද්ද කිව්වේ? මොකද්ද හිතන්නේ? D. හා? D. above B and C. ඔව් සර්. ඒ ඔක්කොම උත්තර වැරදි. සර් B එක B. උත්තරේ B. හැබැයි කිව්වේ නෑ නේ කවුරුක්වත්. මම වචන දෙදී යවුවා වෙන උත්තර තියනවද කියලා නෑ. උත්තරේ B. Buy is credit worthy. මිනිහෙක්ගේ තියෙන ලොකුම දේ තමයි මිනිහා විශ්වාසවන්තයෙක් වෙන්න ඕන. අනිත් 100 කේදී වෙන්නේ බයගේ රිස්ක් එකක් තියෙනවා. හැබැයි මාකට් එක හොඳයි. ඒ කියන්නේ පෙරේතකමට තමයි අපි බිස්නස් එක යන්නේ. අපි ගිහිල්ලා කොහරි එන ගන්නවා. හරි. ඒකට යන්න එපා. උත්තරේ B. The company wishes to import food items. Company wishes to import food items for distribution to wholesale traders. Right? With its excellent contacts, it expects to be able to sell the goods within 2 to 3 weeks. Which payment method would suit it best? The company එකක් තියෙනවා. ඒ company එක බොහොම ඒගොල්ලෝ මේ wholesale traders ලා හැබැයි ඒගොල්ලන්ට හොඳ contacts තියෙනවා. ඒගොල්ලන්ට පුළුවන් ඕනම එන බඩු ටික සුමාන 2කින් 3කින් විකුණලා ඉවරයි කරගන්න. එහෙමනම් මේ payment method හතරෙන් වඩාත්ම සුදුසු එක මොකක්ද? මොකක්ද හොඳ? Cash in advance? Cash in advance පුළුවන් වේද? Sir C. උත්තරේ C. C. Yes. C. Answer is C. C. Collection 60 days term bill. ඔයගොල්ලෝ දැන් තේරුණා නේද? අරයා බඩු ටික අරගෙන ක්ලියර් කරලා ඇක්සෙප්ට් කරලා බිල් ඇක්සෙප්ට් කරලා බඩු ටික සුමාන 3ක් ඇතුළත විකුණ ගන්නවා. විකුණ ගත්තා පස්සේ සුමාන අපිට දවස් 60කින් නම් ගෙවන්න තියෙන්නේ. ඒ කියන්නේ අපිට සුමාන 8ක් තියෙනවා. ගෙවන්න සුමාන 8ක් තියෙනවා. එහෙනම් අපිට ඕන තරම් බඩු ටික හැමින් සරේ විකුණලා ඒ සල්ලි වලින් අර බිල සෙටල් කරන්න පුළුවන්. හරි? මේක in a collection, who is the principal? මේක නම් ලේසි.
A. උත්තරේ A. A. exporter. දැන් මේ වගේ questions මට මේවා translate කර කර නම් යන්න හරි අමාරුයි. මේ වගේ questions ඔයගොල්ලන්ට ඉංග්‍රීසියෙන් දුන්නට ප්‍රශ්නයක් නැද්ද? පුළුවන් නේද තේරුම් ගන්න? කමන්නේ නැහැ. ඒතර ඔයගොල්ලන්ට අවබෝධය ගොඩාක් එනවා. අවබෝධය ගොඩක් එනවා. මොකද ඉංග්‍රීසි ක්ලාස් එකේදී වෙලා තියෙන අර අපිට questions උත්තර හදා දාන්න පුළුවන් නේ. මට typing බෑ සිංහල. ඒතර ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන එකයි. නමුත් මේ වගේ මට දෙන්න පුළුවන් නම් මට ඔයගොල්ලන්ට ගොඩක් දෙන්න පුළුවන් questions. ඉදිරිය ගිලා කරලා ඇති වෙනකන් මිස් නොවි කරන්න. අපි එහෙම කරමු. ඔයගොල්ලන් හැම කෙනෙක්ම මේ වගේ simple English තේරුම් ගන්න පුළුවන් නේ. right. පුළුවන් ද කරන්න. West Bank has received a collection from South Bank. හොඳට තේරුම් ගන්න. West Bank has received a collection from South Bank, one of its overseas correspondent banks, for presentation to one of its customers. For whom is West Bank acting in this transaction? Right? දැන් බලන්න මේක අපි මේ වගේ ප්‍රශ්නයක් අහම අපි හොඳම දේ කැලෙන් කැල ලියා ගන්න ඕන. එහෙනම් මට කියන්න බලන්න ඕගොල්ලෝ West Bank කියන්නේ කවුද? මොන බැංකුවද? West Bank කියන්නේ collecting bank. collecting bank. West Bank received a collection from South Bank. Very good. කවුද උත්තර දුන්නේ? චතුරි. Chaturi. Very good, Chaturi. You must go for A. Answer no, right? හරි ආසයි. නියම උත්තර දෙනකොට West Bank collecting bank එක. මේ ටික ඔළුවට ගන්න. දැන් අපි ඉගෙන ගත්ත ඒවා දැන් අපි යොදන්න ඕන. collecting bank. Received a collection from South Bank. South Bank කියන්නේ කවුද? Bank. Remitting bank. Remitting bank. South Bank කියන්නේ remitting bank. ප්‍රේෂණ බැංකුව. right? එතකොට මේ West Bank එක රැස් කරන බැංකුව කා වෙනුවෙන්ද කටයුතු කළ යුත්තේ? For South Bank. B. Answer B. For its own customer කියන එක වැරදි. For South Answer Bank, B. remitting bank. Answer. For the export of the goods, D, above B and C. Thank you, උත්තරේ. B, sir. උත්තරේ B. B. South Bank. වැරදි. දැන් බලන්න ඔයගොල්ලන් ඕකෙදී ඔයගොල්ලෝ මේ multiple choice question එකේ උත්තර ඔක්කොම එක වගේ එන්නේ. ඔයගොල්ලෝ දන්නවනේ මේ විභාගෙට ඇවිල්ලා තියෙන එක වගේ එන්නේ. එතකොට ඔයගොල්ලන්ගේ අමාරු වැඩන දෙයක්. ටක් ගාලා පැනලා කියනවා South Bank කියලා. නෑ. ඉස්සල්ලාම South Bank එක කටයුතු කරන්නේ කාගේ ඒජන්ට් හැටියටද? එක්ස්පෝර්ට් එකේ ඒජන්ට් හැටියට නේ. එක්ස්පෝර්ට් එකේ ඒජන්ට් හැටියට කටයුතු කරනවා. එක්ස්පෝර්ට් තමයි ප්‍රින්සිපල්. අපි මුලදීම ගෝනේ ප්‍රින්සිපල් ගේ හැටියට තමයි අපි ඔක්කොම එන්නේ. හැබැයි South Bank එක කියන එකත් අපි කරනවා. එහෙමනම් above B and C. අපි South Bank එකට Answer A, sir. වෙනවා. Answer D. Answer is D. Answer is D. Above B and C. එදගලන්ටම අපි වැඩ කරනවා. මේක Agrotech in UK are shipping farm machinery. මේ Agrotech UK කියන කම්පැනි එක ඒගොල්ලෝ farm machinery විකුණනවා. කාටද විකුණන්නේ? to a new customer in France. New customer කියලා කිව්ව ගත්තාම ඔයගොල්ලෝ දැනගන්න ඕන මේ අලුත් ගනුදෙනු කරුවෙක් කියලා ප්‍රංශයේ ඉන්න අලුත් ගනුදෙනු කරුවෙක් කියලා ගත්තාම අපිට වැඩි විශ්වාස තියාගන්න හොඳ නැහැ.
ඒ මිනිහා අලුත් මිනිහා මොන ජාතියේ මිනිහෙක්ද කියලා අපි දන්නේ නැහැ. අනික GBP 100,000 ලොකු ගාණක් නේද? අර මිනිහා කනුව තිබ්බොත් එහෙම ඕපන් account එකකට right? මොකද කරන්නේ? ඒගොල්ලෝ දැන් කියනවා buyers are not willing to are unwilling to ඒක වැරදි මේ ප්‍රශ්නේ මේ දැක්කේ කොහොමද? Buyers are unwilling to pay in advance, not unwilling to pay in advance. In advance given ඒගොල්ලෝ අකමැති advance payment කරන්න බෑ කියනවා. ඉතින් GBP 100,000 නේ. එහෙමනම් of the remaining payment methods, which do you think Agritech would prefer? මේ ප්‍රශ්නෙම මම ඔයාලට දෙන්නම්. මම LC සුත් කරාට පස්සේ මොකද මේකේ උත්තරේ එන්න ඕනේ C. letter of credit කියන එක. නමුත් ඒක අපි දාම් කළේ නැති හින්දා ඔයාලට මේක දෙන එක අසාධාරණයි. මේක කියන්න බලන්න. Which of the following statement are true and which are false? Making satya asatyakam eva kiyanne. In a collection, a bank gives a prior payment undertaking to an exporter on behalf of an importer. Ek ඇත්තද බොරුද? True the false? In a collection, a bank gives a prior payment undertaking. Bank මේ ගෙවන බවට සාතිකයක් දෙනවද? නෑ false. ඒක false. ඒක වැරදි. False. It's false. ඒක false. දැන් තේරෙන්නේ නේද ඔයගන්ට? එතකොට දෙවෙනි එක a documentary collection provides a means whereby an exporter may retain control over goods that have been dispatched by sea. Documentary collection වල අපිට පොඩි control එකක් තියාගන්න පුළුවන් exporter ට භාණ්ඩ මුහුදු මාර්ගයෙන් නැවගත කළොත්. භාණ්ඩ මුහුදු මාර්ගයෙන් නැවගත කරනවා නම් දැන් මම ડોකියුමන්ට්ස් ඉගෙනුවා මම ડોකියුමන්ට්ස් ගැන ඉගෙනුවා මුහුදු මාර්ගයෙන් නැවගත කරනවා මොකද දෙන ડોකියුමන්ට් එක bill of lading. bill of lading. එතන bill of lading එක කියන්නේ මොකද්ද ඒක? ඒකේ ෆන්ක්ෂන් එකක් මම කිව්වා. ඒකේ ඇවිල්ලා ඒක ටයිටල් ડોකියුමන්ට් එකක්. ඒක තියෙන එකට විතරයි ඒක ගන්න බට් එක ගන්න පුළුවන්. එහෙනම් මෙයාට පුළුවන් කාටද එක්ස්පෝර්ටර්ට පුළුවන් bill of lading එකක් තියෙනවා. අපි කියනවා DP කියලා. මේක dispatch මේ documents ටික hand over කරන්න DP documents against payment. එහෙමනම් එයාට යම් කිසි control එකක් තියාගන්න පුළුවන් නේද? පුළුවන්. එහෙමනම් ඒක සත්‍යයි. එහෙමනම් ඒක සත්‍යයි. යම් කිසි control එකක් තියාගන්න පුළුවන්. අමතිසෙන්නේ බෑ. හැබැයි මේකෙන් අහන්නේ මේ retain කියන්නේ අර අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාවක් වගේ. අපිට යම් කිසි දෙයක් වුණොත් අපිට තියාගන්න පුළුවන්. මේක title document එකක් තියෙනවා නම් ඒක DP නම් අපිට control එකක් තියෙනවා. DP නම් control එකක් තියෙනවා. Right? Who prepares a bill of exchange? Bill of exchange එක prepare කරන්න කවුද? Exporter. Exporter. Very good. Very good. නාමය අර චූටි කාලේ කරපු එකක් මතක් වෙනවා. වම් පැත්ත එක තියෙනවා එහා පැත්ත උත්තර තුනක් තියෙනවා. ඊතලේ ඇදලා මාරු යා කරන්න බලන්න. එක්ස්පෝර්ටර් කියන්නේ Drawer. importer Drawee. drawee. එනදී අනිත් එක ඒ දාගන්න පුළුවන් නේ. right? දැන් මේකෙදි අපිට යම්කිසි විදියකට ලැබුණා යම්කිසි අවබෝධයක් කොහොමද අපි මේකට ඉගෙන ගත්ත දේවල් වලින් යම්කිසි මේ උත්තර ටික ලියා ගන්න කියන එක මම හිතනවා මට සාමාන්‍යයෙන් බැලුවහම ඔයගලන්ගේ නරක නැහැ. ඔයගලන්ට හොඳ අවබෝධයක් ලැබිලා තියෙනවා. ඔයගොල්ලෝ තාර්කිකව කල්පනා කළා. මේකේ තියෙන සමහර questions ඔයගලන්ට අමාරුයි.
ඒත් ඔයගොල්ලෝ කල්පනා කළා. හරිද? ඒ කියන්නේ මේක මගේ just for my information මගේ satisfaction එකට තමයි මම මේ questions ටික දෙන්නේ. ඒතර මට තේරෙනවා ඔයගොල්ලෝ කොහෙද ඉන්නේ. ඔයගොල්ලන්ගේ මොකද අවබෝධය. සාමාන්‍ය ලේසි ඒවා ඔයගොල්ලෝ හොඳට උත්තර දුන්නා. මේක රාවිනේක which one of the following International Chamber of Commerce publications governs dealing in documentary credit? UCP 600. UCP 600. Very good. Very good. Right? Right. Okay. Not bad. Then ඔයගොල්ලෝ අනිත් දවසේ මම UCP 600 එකයි documentary credit වලට යනවා. documentary credit ගැන කතා කරනවා. ඔයගොල්ලෝ කරුණා කරලා මම හෙට මම අප්ලෝඩ් කරනවා. හෙට මම අප්ලෝඩ් කළොත් මේ ගන්න එවන්නම් හෙට හරි අනිද්දා හරි ඔක අප්ලෝඩ් වෙවි. UCP 600 එක ආපු ගමන් UCP 600 එකත් ඔයගොල්ලෝ print එක කරලා තියාගන්න. තියාගෙන අපි collection මේ සලේකන ණයවර ගැන අපි කතා කරමු. කවද්ද මම කිව්වේ 21 වෙනිදාද? additional class එකක් දාමු කියලා කිව්වේ. මොකද අපිට දීලා තියෙන දවස් 21කින් ඉවර කරන්න ඕන. දැන් දවස් ඒ අතරේ holidays උත් එක්ක තමයි දවස් 21 කියන්නේ. ඒ කියන්නේ අපිට holidays වල වැඩ කරන්න වෙනවා. ඒතර holiday එකක් යනවා 23 නෑ. සිංහල ක්ලාස් එකේ 21 holiday එකක් තියෙනවා. හරි. ඒ 21 holiday එකේ ඔයගලන්ට කරන්න පුළුවන්. මට ඔයගලත් එක කරත හැකි 21. මොකද කියන්නේ අපි කරමුද? කරමුද? කරමු සර්. හරි කරමු. එහෙනම් ඔයගොල්ලෝ ලෑස්ති වෙන්න. අනිත් එක තමයි පුතේ දැන් මේ දවස් ටිකේ නවත්තන්න එපා පාඩම් කෙරෙන්න. තවත් ඔයගොල්ලෝ 14ක් බැලුවා නම් තව තියෙන්නේ ආටිකල්ස් 12යි. ඒ ආටිකල් 12ත් ඉක්මනටම බලලා UCP 600 එක ආරම්භ කරන්න ඉස්සෙල්ලා ලබන සෙන්සර් අතට කලින් URC 522 ආටිකල්ස් 26ම ඉවර කරන්න. ඊට පස්සේ මම ඔයගොල්ලොත් එක්ක URC 522 ආටිකල්ස් ටික ආයෙත් කතා කරනවා. කලෙක්ෂන් මේ අනිත් පාඩම් නවත්තන්නේ නැතුව ඔයගොල්ලොත් එක්ක මම දෙකින් දෙකටම අරවා පුළුවන් අවස්ථාවලට කතා කරනවා. හරි ඒකින්ද පාඩම් කරන එක දිගටම කරගෙන යන්න. right okay thank you. දැන් තව මොනවාරි ප්‍රශ්න දෙනවා නම් අහන්න දැන්. ඕනම ප්‍රශ්නයක් අහන්න. ඕනම ප්‍රශ්නයක් අහන්න. සර් අර ඉස්සෙල්ලා ක්වෙස්චන් එක තිබ්බේ මේ එක්ස්පෝර්ට් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා C එකේ ට්‍රාන්ස්පෝර්ට් කරද්දී ඔව් එතකොට සර් ඒක මොකද්ද එයා එකයි C එකේ එතනදී මොකද්ද කියලා චුට්ටක් එක්ස්ප්ලেইন කරන්න සර්. well sir right good question. C transport එකේදී transport document එක තමයි අපිට හම් වෙන්නේ bill of lading එක. ඒක හරිනේ නෞභාර පත්‍රය. ඒක හරිය නේද? එතකොට එයා ට්‍රාන්ස්පෝර්ට් එකේදී එයා කාගෝ එකේදී මොකද්ද අපිට හම් වෙන ડોකියුමන්ට් එක? එයාවේ බිල්. එයාවේ බිල් එක. very good. එතකොට C නම් B. එයා නම් එයාවේ බිල් එක. මේ BL එක ඇවිල්ලා BL එකේ තියෙන ෆන්ක්ෂන්ස් තුනක්. හරිද? මේ BL එකේ ෆන්ක්ෂන්ස් තුනක් තියෙනවා. ඒකේ වැදගත්ම ෆන්ක්ෂන් එකක් තමයි මේක මේ භාණ්ඩ නැවගත කිරීමක් සඳහා
ලබාගත් බවට දෙන ක්විතාංශය. ලබාගත් බවට දෙන ක්විතාංශය. හරි. එයාගේ බිල් එක ඒකත් ඒ වගේ. ඒකත් භාණ්ඩ ලබාගත් බවට දෙන ක්විතාංශය. right? එතකොට මේ දෙකට නැති මේ එයාගේ බිල් එකට නැති BL එකට තියෙන බලපාන ලොකුම වෙනස තමයි BL එක ටයිටල් ડોකියුමන්ට් එක. ටයිටල් ડોකියුමන්ට්. අයිතිය පිළිබඳ ටයිටල් ડોකියුමන්ට්. අයිතිය පිළිබඳ සාධක. නමුත් එයාගේ බිල් එක ටයිටල් ડોකියුමන්ට් එක නෙමෙයි. ටයිටල් ડોකියුමන්ට් එකක් කියන්නේ අපිට පිටසන් කරලා තව කෙනෙක්ට පවරය හැකි දෙයක්. පිටසන් කරලා තව කෙනෙක්ට පවරන්න පුළුවන්. එතන මේ ටයිටල් ડોකියුමන්ට් එක මම අපි හිතමු ABC and company එකට නම් මේක දීලා තියෙන්නේ ABC and company එකට පුළුවන් මේක endorse කරලා XYZ company එකට දෙන්න. XYZ company එකට දෙන්න පුළුවන්. පිටසන් කරලා දෙන්න පුළුවන්. චෙක් එකකුත් ඒ වගේනේ ටයිටල් ડોකියුමන්ට්. එයාගේ බිල් එක ඇවිල්ලා ටයිටල් ડોකියුමන්ට් එක නෙවෙයි. not a title document. Not a title document. Right? අපිට මේක පිටසන් කරලා බාර දෙන්න බෑ. මේක ටයිටල් ડોකියුමන්ට් එකක් හින්දා තමයි එක්ස්පෝර්ට් එකට පුළුවන් අපි පිටසන් කරන්න නැතුව කෙලින්ම අපි පිටසන් කරනවා මේක BL එක ලබා ගන්නේ කවුද එක්ස්පෝර්ටර්නේ ABC කම්පැනිනේ ABC company ABC and company right එතකොට එයා සයින් ඕනේ එයා ඒක endorse කරලා යවනවා People's Bank එකට People's Bank කරාම වලට endorse කරලා යවනවා දැන් කස්ටමර් ඔය දින්නේ People's Bank කරාම වලට දැන් People's Bank කරාම මොකද කරන්නේ මේක තියන් ඉන්නවා කස්ටමර් එලා කියනවා මට මේ ડોකියුමන්ට් එක ඕන නම් සල්ලි ගෙවන්න ඕන නම් සල්ලි ගෙවුවාම එයා ඒක endorse කරනවා අපි તો Pereira and Sons endorse කරලා ඒක දෙනවා Pattern Sons අන්න එතකොට තමයි Pereira and Sons ට පුළුවන් හාබර් එකට ගිහින් මේ කස්ටම්ස් වලට ගිහලා ගෙවලා වටේ ගන්න ඒක ටයිටල් ડોකියුමන්ට්. නමුත් එයාගේ බිල් එකේදී එයාගේ බිල් එකක් එයාගේ කම්පැනි එකට එනවා. කම්පැනි ටයිටල් කම්පැනි එකේ තියෙනවා. ඒක ටයිටල් ડોකියුමන්ට් එක නෙමෙයි. අපි ගිහිල්ලා මේ කරලා ගන්න ඕනේ. දැන් බැංකුව පැත්තෙන් අපි PP එකක් කියලා ගහලා බිල් පත්‍රය endorse කරලා දෙනවා. නමුත් ඒක ටයිටල් ડોකියුමන්ට් එක නෙමෙයි. ඒ ටයිටල් ડોකියුමන්ට් එක හින්දා තමයි යම් කිසි විදිහකට මූදු මාර්ගයෙන් වෙන ट्रांसपोर्ट එකේදී එක්ස්පෝර්ට් එකට කන්ට්‍රෝල් එකක් තියෙනවා. දැන් තේරෙනවද? ඔව් සර්, thank you. Right, okay.